ආර්ය ධර්මයේ ඇසූ කෙනෙකුට ඒ දහම් නැවත නැවත ආවර්ජනා කිරීම සතර ඉරියව්වේදීම කළ හැකිය. එසේ දවස පුරා ආවර්ජනය කරමින් ඉන්නා කෙනෙක් මහත්ඵල මහානිසංස භාවනාවක් කරන්නේක්ද කියලා පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා. අපි අද විග්‍රහ කළා මුලින් තේරුම් අරගන්න ඕනේ ඒ ප්‍රශ්නේ. අපිට දෙනවා අපරීතයකට වෛද්‍යවරයෙක් බේත් දුන්නා. දැන් අපි උදේ ඉඳන් හැය වෙනකම් බේත් දුන්නා කියෝ හිහිකර කර ඉන්නවා. අරපාරණු වෙන ටිකක් අල්ලෝ කියනවා. දැන් ඉතින් හොඳ වෙයි. බේත් දුන්නේ කියෝ කටපාඩම් කරගෙන මතක තියාගන්නද නැත්නම් ඒ කියා පිළියෙත වේත හොයලා පාතාවට එකට හිඳලා කිව්ව වෙලාවට නියම විදිහට අධ්‍යාපත්‍ය දැනගෙන අටේට කරගෙන පාණය කරලා දිලිදුව කරගන්න. එහෙනම් ධර්මයේ දේශනා කරනවා කියන්නේ වාක්‍යයක් හෝ පිරිතක් හෝ එහෙම නැත්නම් ඒ බඳු ආකාරයෙන් කඩපාඩම් කර කර ඉන්න දෙයක්වත් මේකයි ධර්මයේ කියලා දීක්‍ර කර ඉන්න දෙයක්වත් නෙමෙයි. එහෙනම් මේ ධර්මයේ මොකක්ද අපිට වෙන්නා තියෙන නිවන් දකින්න තියෙන ධර්මය. අපි හිතන කියන කරන දේවල් රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන විදිහේ මූලිකත්වයෙන් රාග මූලිකව, ද්වේෂ මූලිකව, මෝහ මූලිකව හිතනවා නම් කියනවා නම් කරනවා නම් මනස සිහියේ තමන් හිතන කියන කරන දේවල් දිහා විමසිල්ලෙන් බලාගෙන ඒක රාගයට, ද්වේෂයට, මෝහයට වැටෙන හිතවිල්ල ක්‍රියාවක්ද කතාවක්ද කියලා හොඳට තේරුම් අරගෙන එහෙම රාගයට, ද්වේෂයට, මෝහයට වැටෙන හිතවිල්ලක් නම් ක්‍රියාවක් නම් කතාවක් නම් ඒ මොහොතේම ඒක තේරුම් අරගෙන ඒක අවෛරදායකයි නොකල යුතුයි ඒකෙන් සතර ගමනට හේතු වෙන මගක් පෑදෙනවා දුකට මුල් වෙනවා කියලා දැනගෙන මනසියේ මේක වහා පහ කර දමන්න. මෙන්න ඒ බඳු හිතවිල්ලක් යලි යලි හිතන්නේ නැහැ කියලා නිගමනය කරගන්න. ඒ බඳු ක්‍රියාවක් සිද්ධ වුණා නම් යලි යලි කරන්නේ නැහැ කියලා ආයත සංවරයේ පිළිගන්න ඕනේ. ඒ බඳු කතාවක් කියවුණා නම් ඒ මනස දීයේ ඉඳගෙන හරි වැඩේ උනේ රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන කතාවක් නේද මගෙන් මේ පිළිවුනේ කියලා දැනගත්ත ගමන් තේරුම් ගත්ත ගමන් වහාම නතර කරන්න අධිෂ්ඨාන කරගන්න. මින්මතුවට නම් ඒ බඳු වන්නා වූ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත හිතවිල්ල ක්‍රියාවක් කතාවක් මම නගන්නේ නැහැ කියන. ආයත සංවරයේ පිළිලා ඉඳන් පුරුදු කරගන්න ඕනේ. ඉතින් උදේ ඉඳන් රැය වෙනකන් රැය එළිය වෙනකන් හරි අපි ඉතින් සතර ඉරියව් පවත්නවා, හිතනවා, කියනවා, කරනවා. යම් මොහොතක හිතනවා නම්, කියනවා නම්, කරනවා නම් මනසින් ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන ඉඳයි ධර්ම දේශනා කරන්නේ. ධර්මයේ කියන්නේ ඒකයි තේරුම් අරගන්න ඕනේ. ඊළඟේ හිතන, කියන, කරන දේවල් වලින් ඇති වෙන්නේ මොකද්ද කියලා ධර්මානුකූලව අහලා තේරුම් අරගන්න ඕනේ. තේරුම් ගත්තට පස්සේ නැවත නැවතත් සිහි කරන්න ඕනේ මොකද්ද? තේරුම් ගත්ත දේට අනුකූලව ප්‍රායෝගිකව ඒ ධර්මයට අනුකූලව ප්‍රගුණ වීමයි පුරුදු වෙන්නේ. එහෙනම් මුළු දවස පුරාම කරන කටයුතු වලදී ප්‍රගුණ කරගන්න ඕනේ අන්නේ ඒක. එතකොටයි මාර්ගයේ වැඩෙන්නේ. රූපං අනිච්චං, වේදනා අනිච්ච ආදී වශයෙන් කිය ඉන්න එක ධර්මයේ කියලා හිතාගත්තොත් ඒ බේත් තුන්දුව විතරයි. ඉතින් ඕක කියා උදේ ඉඳන් හැය කලියට කර්මස්ථානයක් කරන්න කියලා යථාර්ථය මතුවෙන්නේ නැහැ. ඒකයි බේත් තුන්දුව කියෝ ඉන්නේ. රූප අනිත්‍යයි කියුවේයි, වේදනා අනිත්‍යයි කියුවේයි, සංඥා අනිත්‍යයි කියුවේ, සංකාර අනිත්‍යයි කියුවේ, විඥාන අනිත්‍යයි කියුවේ මොකක් නිසාද? තේරුම් ගන්නවා බේත් තුන්දුව කියා තියෙන්නේ. රූපං දුක්ඛං, වේදනා දුක්ඛ, සංඥා දුක්ඛ, සංකාර දුක්ඛ, විඥාන දුක්ඛ කියලා කියුවේ මොකක්ද? ඒක තේරුම් ගන්න. රූපං අනාත්තා, වේදනා අනාත්තා, සංඥා අනාත්තා, සංකාර අනාත්තා, විඥාන අනාත්තා කියලා කිව්වේ මොකද්ද? මේ ලෝකේ ගැන කිව්ව පංචස්කන්ධය මුල් කරගෙන ලෝකේ කියා දුන්න හැටි. ස්කන්ධ වශයෙන් ලෝකේ කියා දුන්න දේශනා කළා. ලෝකේ යථාර්ථය. ඒ කිව්වේ මොකද්ද කියලා තේරුම් ගන්නකම් ඒක හොඳට සිහි කරලා බලන්න ඕනේ. එහෙනම් මම මොනවද තුළද මේ ජීවත් වෙනවා කියලා. ජීවත් වෙනවා කියලා මම මොනවද බදන්නේ? මොනවද ඇසුරු කරන්නේ? රූප ඇසුරු කරනවා, වේදනා ඇසුරු කරනවා, සංඥා ඇසුරු කරනවා, සංකාර ඇසුරු කරනවා, විඥාන ඇසුරු කරනවා.
ඒවා වටිනවයි කියලා හිතාගෙන ඇසුරු කරා. ඒවා වටිනවයි කියලා හිතාගෙන තාකල් ඒ වගේදී ඡන්දයක් සාගයක් හට ගන්නවා. ඒවැ බැඳීමක් හට ගන්නවා. ඒවැ දැඩි කරන්න අවශ්‍යතාවයක් හට ගන්නවා. ඒක වටිනවයි කියන අදහසක් කර ගන්නවා. ඕකට කියන අවිද්‍යාවේ තීරණ. මෙන්න මේ අවිද්‍යාවේ තීරණේ තමයි ලෝක සත්‍යය පිළිලා මෙච්චර කල වැරදිය කරගෙන ඉන්නේ. අනේ ස්කන්ධ වශයෙන් ලෝකේ දැන ගන්නවා කියන්නේ ජීවත් වීම සඳහා අතුරට ගන්න ලෝකයේ අයිති කොටස් පහකට බෙදලා රූප වේදනා සංඥා සංකාර විඥාන කිය බෙදව පහකයි තියෙන කොටස් දැකලා ඒවා නේද මේ වටිනවා කියලා අතුරු කරන්නේ ඒවා සාතුපස නේද යලි යලි හඹා යන්නේ මෙන්න මේක ඇයි හඹා යන්නේ මේව වටිනවා කියන අදහස නිසා වටිනවද නැද්ද කියන එක ධර්මානුකූලව විමර්ශනය කරලා බලන්න බේතුන්දුවා දීලා තියෙනවා. ඒතකොට සමහරට තේරෙයි වටිනවද නැද්ද කියලා මේක හිතලා බලන්න කියලා දුන්නා ඒ වෙයි යථාර්ථය. එහෙනම් ඔය රූප කියන ඒවා, වේදනා කියන ඒවා, සංඥා කියන ඒවා, සංකාර කියන ඒවා, විඥාන කියන ඒවා සදාතනික දේවලුත් නෙමෙයි. හේතුවක් නිසා ගොඩනගලා සකස් කරගන්න ඒවා. නිකන් අහම්බෙන් මතුවෙනවත් නෙමෙයි. හේතුඵල ධර්ම. ඉතින් මේ කියන කතාව ටික ඉස්සරහ තේරුම් ගන්නවා ඒක තමයි තිබේතුන්දුවේ කියාන්නේ මොකක්ද කියලා තෝරාගත්තා වෙන්නේ. මෙන්න මෙහෙම ඉස්සරහ තෝරාගෙන ඉවරගෙන ධර්මයේ පිළිබඳ දැනුවත් වෙනවා. අර ධර්මයේ පිළිබඳ දැනුවත් වුණාට පස්සේ දහම් ඇස පහළ වෙනවා. එන්න සෝතාපන්නයි කියන්නේ. දහම් ඇස පහළ වුණා කියන්නේ ආශ්‍රයයක් වර්ධින්නේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් මෙන්න මේකයි ඇත්ත කියන එක ඉතලා මුලින් තේරුම් ගන්න. අනේ තේරුම් ගන්න කම ටික බලනවා. එහෙනම් මේ එකක්වත් හේතුඵල ධර්ම නා. හටගත්තා නම් ඒක විපරිණාමයටපත් වෙලා වෙනසිලා යති ඒවන. ඒ කියන එක ඇත්තද කියලා විමර්ශනය කරලා බලනකොට වෙන එකක් කියන්නේ නැහැ. ඒකේ ස්වභාවය ඒක නිසා මේක ඇත්තයි කියලා පේනවා. අනේ ඥාන ගෝචරව ඉස්සෙල්ලා දකින්න හැටි. අන්න එහෙම දැනගත්තට පස්සේ ඒවා එහෙනම් අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඕවා පස්සේ හඹා යන්නේ මොකක් කරන්නද? ඒවා වටිනා මේ දේවල් මේ රූප මට ඕන හැටියට පවත්වා ගන්න තියෙනවා කොච්චර හොඳද? මේපදු වේදනා එනවනම් ආස්වාදයිනේ කොච්චර හොඳද? මෙහෙම දුක් වේදනා එන්නේ නැත්නම් කොච්චර හොඳද? මෙහෙම සැප වේදනා එනවනම් කොච්චර හොඳද? මේ ආදි වශයෙන් හිතාගෙන තමයි මේ වැඩිට බහැලා තියෙන්නේ. ආස්වාදයේ දින සතර ගමන කියන එක හැදින්නේ. මේපදු සංඥා කොච්චර ප්‍රියද? ආස්වාද දැනකද? ඒවා මානසිකව මට ඕන හැටියට පවතිනවා නම් කොච්චර හොඳද? ඒවා වෙනසෙන්නේ නැත්නම් කොච්චර හොඳද? මේ සංඥා දුක්ඛයිතයි. ඒවා ඉන්නේ නැත්නම් කොච්චර හොඳද? ගොඩ නැගෙන්නේ නැත්නම් කොච්චර හොඳද? ඔය ආදි වශයෙන් හොඳ එකක් හිතාගෙන මේ පැවැත්ම තුළ හොඳ එකක් හොයලා යන ගමනක් තියෙනවා. මේබඳු සංඛාර ගොඩ නගනකොට කොච්චර වියමනාප දෙයක් ගොඩ නැගෙනවද? එහෙනම් ඒක කොච්චර එහෙම එකක් ගොඩ නගා ගන්න මේබඳු දෙයක් හිතලා කියන කරනකොට ගොඩ නැගෙනවා නම් ඒක කොච්චර හොඳද? ඔය අදහස තියාගෙන සංකාර වශයෙන් හඹා යනවා. එක එක හිතේ එන ගති ලක්ෂණ තියෙනවා. මේ දේවල් මම කරගන්න, මගේ කරගන්න, මගේ ආත්මය කරගන්න ඔය විදිහට පවත්වා ගන්න තියෙනවා නම් කොච්චර හොඳද? එහෙම හිතක් හට ගන්නවා නම් ඒකට හේතු ගොඩ නැගෙනවා නම් කොච්චර හොඳද? මේ ආදි වශයෙන් හිත පිළිබඳව එක එක යාති හිත හදාගෙන ඒ හදාගත්ත යාති හිත තුළ පවතින ඒවා විනාශ කරලා තියාගන්න නියමනාප දේවල් එහෙම තියාගන්න තමන් අකමැති වෙන තමන්ට අනිත්‍ය හිතක් එන්නේ නැත්නම් 10ක් එන හිතක් එන්නේ නැත්නම් කොච්චර හොඳද? එහෙම පරිසරයක් හැදිනවා නම් කොච්චර හොඳද කියලා මේ ආදි වශයෙන් ලෝකයයි කියන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සම්පින්දණයෙන් හැදිලා තියෙන්නේ. මේක හොඳ පැත්තක් හොයලා ඒ පැත්තේ හඹා යන එක තමයි සතර ගමන කියන්නේ. සාරයි කියලා හිතාගෙන ඒවා එකතු කරගෙන ගමු. ඒතකොට හැදෙන්නේ ගොඩ නැගෙන පැවැත්මක් හැදෙනවා. මේ පැවැත්ම නිසා තමයි සත්වයා විද්‍යාමාන වෙන්නේ සත්වයාගේ පැවැත්මක් එන්නේ. නව හොඳයි කියලා ගිහින් තියෙන්නේ හොඳ එකක් පස්සේ නෙමෙයි කියන එකයි යථාර්ථය. ඒක කාගෙන්වත් අහලා ඉතින් හිතාගෙන කවුරුවත් දුවට විශ්වාස කරගෙන ඉන්න එකක් නෙවෙයි. තේරුම් ගැනීමට ධර්මයක් දුන්නා. ඒවා නිත්‍යද සැපද ආත්මද අනිත්‍යද දුක්ඛද අනාත්මද කිය. මේ විදිහට බලන්න. නිත්‍යයි සුඛයි අත්තයි කියන අර්ථයක් තිබුණා නම් අදහසක් තිබුණා නම් ඒතකොට තේරෙනවා
යථා ධර්මයේ තුලින් වැරදි ආකල්පයන්ගෙන් නැත්නම් අවිද්‍යාව නිසා බැහැගත් තීරණින් ගත්ත නිගමනයක් නේද? ඒවා හොඳයි කියන අදහස. වටිනවයි කියන අදහස කියලා වැටහෙන්න පටන් ගන්නවා. මොකද ධර්මයේ හරි නිසා න්‍යාය ධර්මයේ ඒකේ නිත්‍ය සුඛ අත්දැකීමක් ලෝකේ නැති නිසා ඒක තේරෙනකොට එහෙම නෑ කියන එක ඇත්ත නේද කියලා පේන්න පටන් ගන්නවා. නෑ ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එකද ඇත්ත. නිත්‍යයි සුඛයි අත්තයි කියන එකද ඇත්ත කියලා. මේ දහම් විමර්ශනය කරලා දහමට අනුව විමර්ශනය කරලා බලනකොට අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක නම් ඇත්ත. නිත්‍යයි දුක්ඛයි අත්තයි කියන එක ඇත්ත නෙමෙයි මුලාව කියලා තේරෙනවා. යම් දායක ඔන්න ඔය ටික තෝරාගත්තා නම් ඔය ටික තෝරාගන්නකම් දහම පිළිබඳ දැනුවත් වෙනවා. ඉස්කන්ධ වශයෙන් ලෝකේ තේරුම අරගෙන කවටිලා ඉන්න මුලාවක් තියෙනවා නිත්‍යයි දුක්ඛයි අත්තයි කියලා. නමුත් ඒක යථාර්ථය නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක බුදුදහමේ තියෙන්නේ. ඒක විමර්ශනය කරලා බලනකොට ඇත්ත ඇති ආකාරයෙන් පේනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා මුලාව නිසා නිත්‍යයි දුක්ඛයි අත්තයි කියන අදහසින් අරන් ගියට ඒවා අනිත්‍යයි නේද දුක්ඛයි නේද අනාත්තයි නේද කියන ඒක ඇත්ත නේද කියලා වැටහෙන දවසක්. සැකහැරිලා ඔන්න ඔය ටික තේරුම් ගිය දවස උනෝ මේ තුන්ව තෝරාගත්තා. දැන් තෝරා ගන්නවා ලීයේ තෝරාගත්තා. මොකක් නිසාද? නිත්‍යයි දුකයි අත්තයි කියන මුලාහාගත නිගමනයේ නිසා බහැපු වැඩ පිළිවෙල තමයි ලීයේ හැදෙන්නේ. ලීයේ පවතී. මොකද ලීයේ? සතර ගමන නැති ලීයේ. ඇයි ඒකට ලෙඩක් කියන්නේ? ඒකෙන් ඇති කරන්නේ බලාපොරොත්තු වෙන සුඛේ නෙවෙයි. සුඛේ වෙන්න අසහනීයට පත් කරන එකක් නෑ. සාරාර්ථයක් තියනවා කියලා වෙන්න අසාරාර්ථයට ඇද දාන එකක් නෑ. ඒක රෝගයක් හා සමානයි කියලා තෝරගන්න. එහෙනම් එහෙම රෝගයකට මම තවත් ඇලෙනවද වැඳෙනවද? එහෙම වුණොත් මට මොකද වෙන්නේ? ඇලුනොත් වැඳුනොත් ඒ රෝගේ නිදහස් වෙන්න බෑ කියලා දැනගන්න. ඒතකොට දැනගත්තා දුක දැනගත්තා වෙයි. එහෙනම් මේ ඇලීමයි වැඳීමයි ඒ පසුපස මුලාවෙන් හඹා යාමයි නිසාමයි මේකෙන් බේරෙන්න බැරි කියලා දැනගත්තාම දුකට හේතුව දැනගන්න. එහෙනම් කවදා හරි මේකේ තියෙන මේ මුලාසහගත ඇලීමෙන් බැඳීමෙන් නික්විලා ගියා නම් වෙනුණා නම් ඒක නිකන් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්ත දකින්න ඕන. මොකද ඇත්ත? අනිත්‍යයි දුක්ඛයි අත්තයි කියන එකයි ඇත්ත. එහෙනම් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගත්තා නම් ඇත්ත කියලා. ඒ වෙලේ නිගමනයක් එනවා. එහෙනම් අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දේ අත්තරී නොවලී මිදී ගියදා. ඒ කියන සම්පත් බලාපොරොත්තු වෙන්නේ ඒ පසුපස හඹා යන මානසිකත්වයෙන් නිදහස් වෙච්චදා. ඒ දුකෙන් නිදහස් වීමට මුල පුරන. ලෙඩේ දුර වෙන්නේ ඒකටයි. එහෙනම් ඒක මොකද කරන්න ඕනේ? උඩ බලාගෙන ගියත්, බිම් බලාගෙන ගියත්, සිවුර ඇඳගෙන හිටියත්, සුදු වටක් ඇඳගෙන හිටියත් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේකට කරන්න වෙලාවක් තියෙනවා. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට යලි ආවර්ජනය කරනවා. ඒක ආහාරය කියලා දැකලා. ඒ ආහාරයේ තේරුම් ගත්තා. ඒක වටිනාකම හිතෙන් බහැලා යනවා. මොනවාද බහැලා යන්නේ? ලෝකේ නැමැති සම්පීඩනයයි රූප පිළිබඳ, වේදනා පිළිබඳ, සංඥා පිළිබඳ, සංකාර පිළිබඳ, විඥාන පිළිබඳ. හිතාහිතව මුලා වටිනාකම හිතෙන් බහැලා ගියා. ඒක ප්‍රඥාවෙන් කරන්න ඕන දෙයක්. ප්‍රඥාව අතුකරන ධර්මයේ සිහි කිරීමෙන් කරගන්න ඕන දෙයක් නිසා වෙන වරක් නැකනක ඉතින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියලා දැනගන්න. සුත පරාමර්ශනේ මේ කරන්න බෑ. මේ කරන්න නම් ප්‍රඥාවෙන් මේ කිව්ව දහම් තේරුම් ගන්න ඕන. අන්න දීගා තේරුම් ගත්තාට පස්සේ දහම් පිළිබඳ දැනුවත් වීමේ පළවෙනි දැනුවත් වීම ලැබෙනවා. මාර්ගය නම් අන්න ඒකයි කියලා දැනගන්න. මෙන්න මේ ටික දැනගත්තාට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදෙන්නේ තොන්නතර. පද ටික දැනගත්තාම මේක තේරෙන්නේ නැහැ. පදවලින් කියාවු අර්ථයේ සියල්ලම අලං වෙන ටිකක් ඔතන තියෙනවා. අනිත්‍ය වශයෙන් දැක්කා නම්, දුක්ඛ වශයෙන් දැක්කා නම්, අනාත්ම වශයෙන් දැක්කා නම් ප්‍රඥාව මුල් කරගෙන ඒක තේරුම් ගත්තා නම්, අවබෝධ කරගත්තා නම් යාගේ දෘෂ්ටිය සංකීර්ණ එකතුවේ මිදීමට හේතු වෙන දෘෂ්ටියක් වෙනවා. එන සම්මා දිට්ඨියක් වෙනවා. ඒතකොට යා දැක්කාට පස්සේ මොකද ගන්න කල්පනාවක් තියෙනවා. අපි ගොඩනගන සංකල්පනා මෙච්චර කාල අවිද්‍යාව මුල් කරගෙන ගොඩනැගුණා. දැන් ප්‍රඥාව මතුවෙන විද්‍යාවට හේතුකාරක වෙන ධර්මාවබෝධය ලබාගෙන ඊට අනුකූලවයි ගොඩනැගෙන්නේ. මොකක්ද එහෙනම් ගොඩනැගෙන්නේ? මෙච්චර කාලයක් මේ ලෝකේ වෛර කර කර, ක්‍රෝධ කර කර, හිංගි හිංසා කර කර
අනුන්ට වැඩ කර තමන්ගේ බඩවලා ගන්න තමන්ගේ ආස්වාද ලබා ගන්න, ලෝකේ සමාසතු කරගන්න, ලෝකේ සමාතෝ නිද්‍ය පවත්තන්න මේ මුලා සහගත බලාපොරොත්තුවක් තිබුණා. වෛර කරමින්, රෝධ කරමින් මේ පස්සේ ගැටි ගැටි හඹා ගියාන. ඇලි ඇලි හඹා ගියාන. මුලාවටපත් වෙලා ඒකේ බැඳුණා. මෙන්න මේ කියන තිබෙන්නා වූ ඒ සංහා කරපු සංකල්පනාවක් තිබුණා නේද? කල්පනා කිරීමක් තිබුණා. මේ වැඩක් නැති සංකල්පනා පද්ධතියක් නේද කියලා දකින්න. එනා ව්‍යාපාද කරලා වැය වෙන පැත්තට කටයුතු කරලා එනා ලෝකේ දාහ කියන දුක් කියන ලෝකයේ පැවැත්ම ඇති කරන පැත්තට කටයුතු කරලා වැය කරනවා. ඒ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාසයන්ගේ නිදහස් වෙන්නා වූ අත්හැරින් නොඇලී මිදී යන පැත්ත ආය කරනවා. මේ ආරෙවිනේ ආය සහ වැය තෝරා ගන්න ඕන ඉතින්. ඔය විදිහට. වැයකට තිබෙන ආදීනව දැකලා ඒක අත්හැරලා යන්න ඕනේ. ආය පැත්තට නැගින්න ඕනේ. නාය පැත්ත කියන්නේ අත්හැරින් නොඇලී මිදී යන පැත්ත. ආදීනව දැක්කට පස්සේ ඒකේ වෙන් වෙලා යාම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා දැක්කම ඔබ නිවන දැක්කා වේ. දුක්ඛ නිරෝධය දැක්කා වේ. ඒකට මාර්ගය ඊට පස්සේ උට තේරෙනවා යමකට චන්දරාගයෙන් ඇලී බැඳී හිතන්න කියන්න කරන්න ගියාන මොනවද යමකට කිව්වේ? යන්තරක රූප වේද වේදනා සංඥා සංඛාර විඥාන වේද මේකේ සකස් වුණා වූ යම් ලෝකයක් කියන යමක් නැත්නම් අතීතයේ තිබිච්ච ඒවා දැන් විද්‍යාමාන වෙන ඒවා අනාගතයේ බලාපොරොත්තු වෙන වේවා යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කියන මේ ටිකට ගෝචරයක් ඇද්ද ඔන්න ඔය ටික තමයි මේ දුක් විඳි දැකලාක ලෝකයේ කිව්වේ. ඔය මහක ලෝකයක් නේ. එහෙනම් ඔය ටික අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් මම මොකද කරන්න ඕන? මම මෙච්චර කල් මොකද අරන් පිට නිගමන. වටිනවා කියන්නේ නිත්‍යයි දුකයි අත්තයි කියන නිගමනේ හිටියේ. ඒක තමයි වැරදි නිගමනේ අවිද්‍යාව නිගමනේ. විද්‍යාව නිගමනේ මොකද්ද? ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙනම් දුක්ඛය සම්මා වූ. සම්මා දිට්ඨිය කියන මාර්ගාංගය උතන හැදුණා. ඒතර මොකද වෙන්නේ? ව්‍යාපාද කරමින් කියන අව්‍යාපාද පැත්තට බැස්ස. දැන් වැය වෙන පැත්තේ නෑ ආය වෙන පැත්ත. ආය වෙන පැත්ත මොකද්ද යථාභූත. වැය වෙන පැත්ත මොකද්ද? අවිද්‍යාවේ නිගමනය. අවිද්‍යාවේ නිගමනයෙන් අහස් වෙමින් යථාභූතයෙන් ප්‍රඥාවේ පැත්ත නිගමනයට වහිනකොට අන්නේ බුද්ධිරාට ව්‍යාපාද අව්‍යාපාද වේලා සංකල්පනා පහළ වෙනවා. කාම නික්ඛාම වේලා සංකල්පනා පහළ වෙනවා. කාම නික්මනේ පැත්ත. ඒ වගේම හිංසා අවිහිංසා වේලා පහළ වෙනවා. ලෝක සත්‍යය දයාව කරනවා පහළ වෙනවා. මෙන්න මෙතන අදහම කාරණා තුනක් සිද්ධ වුණා මෙච්චර කල නැති පැත්තක. අව්‍යාපාදයට අවිහිංසාවට නික්ඛාමයට හේතු වෙන්නා වූ සංකල්පනා පහළ වෙන්න පටන් ගත්තාම කියනවා ආර්ය විනී සම්මා සංකප්ප කියන මාර්ගාංගය උතනයි. ඔන්න විදිහට යන පැත්ත. ඉතින් මාර්ගය. ඉතින් බොරු කියලා නවත්තලා හේලා කියලා අනුන් බෙදවලා පරිසු වචන කියලා හැදපාරපත් කරලා මුලා සම්පලාප කියලා ලෝකේ මුලාවට බහැලා කටයුතු කරනවා නම් මොන තරම් මෝඩකමද. මෙච්චර කාල වැඩේ වැරදිනේ දෝවපස්සේ ගිහිල්ලා. කතා වැරදිට හසුරුවෝ. එහෙනම් මම මෙච්චර කාලයක් කරපු වැරදි වැඩ පිළිවෙල දැන් තේරුම් ගන්න කතාව වරද්දන්නේ නැහැ ඊට පස්සේ. එහෙනම් ආයෙත් මොකද කරන්නේ? මුසාවාදී ඉවත් වෙන සත්‍යවාදී වැසුරු කරනවා. විසුනා වාචා අහ කරලා සමගිය සමාදානයක් වෙන්න නම් හරවත් වචන භාවිතා කරනවා. පරුසා වාචා අහ කරලා මුදු බොලෝ යහපත් වචනේ ගන්නවා. සලපරස වලපත් කරන එක නෙමෙයි සාන්තව ප්‍රණීතව නිවනටපත් කරන යා වචනයක් ඇද්ද? ඒක භාවිතාවට ගන්න. ප්‍රලාපය අහ කරලා හරවත් දී භාවිතා කරනවා හරවත් දීට අනුකූලව. එහෙනම් වචනේ සිද්ධ වෙන යා වලදක් තිබුණා අවිද්‍යාව ගොඩනගෙන පැත්තල උලව්වක් උපකාරයක් තිබුණා නම් දැන් තියෙන විද්‍යාව ගොඩනගෙන පැත්තට. එහෙනම් ඒ භාවිතාව ගත්තාම සම්මා වාචා කියන මාර්ගාංගයේ තියෙනවා. ඇයි මේ ප්‍රාණඝාත සත්වහිංසා කරමින් මම මොනවද කළේ? මොනවද ලබා ගන්නද? අසාර ලෝක. ඒවා මට වැඩක් නෑ අත්හැරලා දාන්න. හොරකම වංචා කරමින් මොනවද ලබා ගන්නද මම අයිත්තන් අසාධාරණ කළේ. අසාර ලෝක මට ඒක මල් ගන්න දෙයක් නෑ. මම ඒවා අත්හැරලා දාන්න. දුරා සූදු දුරාචාරාදී මුලා ආස්වාද විඳින්න අරගෙන මුලාවෙන් මේ ආස්වාද පස්සේ දුවේ මොකද? හරයක් නැති ඒවා. මම ඒවා අත්හැරලා දානකොට ඔය අදහස ආපුවාම
පාණාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමීසු මිච්ඡාචාරා වේරමණී, අයංචති දුක්ඛේ සම්මා කම්මන්තෝ කියන සම්මා කම්මන්ත මාර්ගාංගය ඔතන හැදෙනවා. පරිදරගෙන හිටියට බෑ. එළියට ක්‍රියාකාරකයන් මොකද තේරුම් ගන්න. ඒ මම ජීවත් වෙන්නේ මොනවා කරන්නද මේ ලෝකේ? ලෝකේ අල්ලාගෙන බදාගෙන මම මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ. මේ තත්ත්වදානාන්තරයට එන්න ඕනේ. මේ ආකාර සමාජයේ මෙහෙම කෙනෙක් වෙලා ඉඳලා වැඩ වෙන්න ඕනේ. මේ මුලා ලෝකේ මොන ආස්වාද මොන තත්ත්වදානාන්තර කවුරු වෙන්නද? එහෙනම් මම මොකද ජීවත් වෙන්නේ? මේ යථාර්ථය අවබෝධ කර ගැනීමට ලැබුණු අවස්ථාවක වාසනාව. එහෙනම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මගේ ජීවිතේ ඒකට නැඹුරු කරන්න ඕනේ. මෙන්න මේ දහම අර්ථය ගත්තාම සම්මා ආජීවකයේ දෙන්න මාර්ගාංගයේ වැඩේ. යන්නේ කරන කියන හැම මොකටද පාසාම හිතන කියන කරන මොකටද? මම දැන් කොයි පැත්තද යන්නේ? මේ හිතවිල්ල භාග අයිතිද ක්‍රියාව කතාව කොයි පැත්තට අයිතිද? ලෝකේ වැඩෙන පැත්තට අයිතිද ලෝකේ විදෙන පැත්තට අයිතිද? කොයි පැත්තද වැඩෙන්නේ කියලා මග්ගාමග්ග ඥාන දර්ශනයත් එක්ක තේරුම් අරගන්න මෙන්න මාර්ගය මෙන්න අමාර්ගය. මෙන්න හිත කය වචනේ එන්න හිතවිලි ක්‍රියාවදන් හසුරවන්න ඕන පැත්ත. මෙහෙම හැදෙනවොත් නිවනට. මෙහෙම හැදෙනවොත් ලෝකේ. ඔන්නෝක තේරුම් ගත්තට පස්සේ මනස සතියෙන් ඉන්නවා වූ ওই දෙකේ තේරුම් අරගෙන මෙන්න නිවනට හේතු වෙන හිතවිලි ක්‍රියාවදන්. මෙන්න ලෝක පැවැත්මට හේතු වෙන හිතවිලි ක්‍රියාවදන් කියලා දැක්කට පස්සේ අන්න ඔබට සතිය පහළ වෙනවා. Taman ඒ මොහොතේ හිතනකොට කියනකොට කරනකොට ඒ දැන සමාධියෙන් කල යුත්තේ නොකල යුත්තේ මොකක්ද කියලා තේරුම් ගන්න අවශ්‍ය කෙනෙක්දී පහළ වෙනවා ලෝකෙ කියන සම්මා සතිය. දැන් මොකද කොහාද ඇදිලා ඉන්නේ? මේ ලෝකෙ මොනවද ඇදෙන්නේ? ඒතං කාන්තං ඒතං පණිවිතං ඒව සාන්තයි ඒව පණිවිතයි. මොකද දැක්කේ? යදිදාන් සබ්බ සංකාර සමතෝ. මේ සියලු සංකාරයන්ගේ සමතේ කිරීමක් ඇද්ද? නගාතිකවන්නේ වහසාවල ඉවත් කිරීමක් ඇද්ද? සබ්බූපදි ප්‍රතිනිස්සග්ග මේ සියලු උපාදානයන්ගේ ඒත ඇලී බැඳී හිතීමේ වෙන්ගිරා යාමක් ඇද්ද? ඒ බැඳීමෙන් නික්වීමක් ඇද්ද? සංහාත්‍රය මේ ඒවිත ඇලුම් කරන්නා වූ තෘෂ්ණාවේ ඡය කිරීමක් ඇද්ද? විරාගෝ මේ රාගික රාග භාගතෝ ලෝකේ හා බැඳි දෙවිසරණ ක්‍රමයක් ඇද්ද? ඒකේ වෙන්වීමක් ඇද්ද? නිරෝධෝ මේ දෙවිසරන්නා වූ ක්‍රියාමාර්ගයේ නතර කර දැමීමක් ඇද්ද? නිබ්බාන්ති මේ සියලු බැඳීම් වලින් නික්වීමක් ඇද්ද? මෙන්න මේකයි සාන්ත ප්‍රණීත කියලා නිවන දැක්කාට පස්සේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අන්නේ සමේට ඇදලා ඉන්න. නිවන් සමේට ඇදලා ඉන්නවා කියනවා. සංකීර්ණ එකතුවේ මිදීමට ඇදලා ඉන්න සමේ තමයි සම්මා සමාධි. මෙන්න ආර්යසායක මාර්ගයේ ඵලකිය කියන හරියන්නේ. අර්ථවත් වටහා ගන්න ඕනේ. දැන් මම ඕකෙද වෙන එකද ඉන්නේ? දැන් ඕකෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ආර්යසායක මාර්ගය තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒක මට මාර්ගය. ওই ටික කරන්නේ නැතුව ප්‍රඥාවෙන් ওই ටික තේරුම් අරගෙන දැන් අපිට කරන්න වැඩක් හම්බ වුණා. දැන් ඔයක තේරුම් ගත්ත කෙනාටයි මග වළඳ පුළුවන්. මග දැක්ක නිසා. නොමග දැක්ක නිසා. නොමගට හේතු වෙච්ච කාරණේ දැනගත්ත නිසා. ඒ නොමග වැඩෙන්න හේතු වුණු හිතවිලි ක්‍රියාවලින් තේරුම් ගත්ත නිසා. ඒකෙන් වෙගුණාම ඒක වැඩෙන්නේ නැහැ. ඒකට ආහාර නැහැ කියලා තේරුම් ගත්ත නිසා. මාර්ගයට අවශ්‍ය වෙන හිතවිලි ක්‍රියාවලින් තේරුම් ගත්ත නිසා. ඒ අතුරු කරනකොට ඒ මග යථා මාර්ගයේ වැඩෙන බව විද්‍යාව පහළ වෙන බව දන්න නිසා. දැන් මම දන්නවා නිවන් දකින්න මොකද්ද මම බලන්නේ. දැන් මේ කාගෙන්වත් අහන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් තවන් දැනගත්තා මාර්ගය බලන්න මොකද්ද මාර්ගය? මොකද්ද වල තියෙන භාවනාව? භාවනාව කියන්නේ මොකද්ද? නිවන මුල් කරගෙන මේ නිවන කරා යාමට යමක් වැඩි යුතු ප්‍රඥාවක් වැඩි යුතු අන්නේ වැඩෙන එකට කියනවා මේ ආර්ය විනය භාවය. සංකෝ වයිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරි සත්‍යං භාවී සම්බන්ති මේ වික්කවේ කුක්කේ අනුරුද්ධ ධම්මේ චක්කෝ මුද පරිමුද්‍රාහති දැකලා අපිට දේශනා කරමු. මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ආර්ය සත්‍යය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද? මෙන්න මේක වඩන්න ඕනේ කියලා මට භාවනා කරන්න ඕනේ කියලා නේද? පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා. මේ පෙර නොසුදු එක. මේක ඉතල අහලා තිබුණේ නැහැ. උන්වහන්සේගේ අප්‍රමාණ පාරමිතා බලයෙන් පහළ කරගත්ත මහා ඥානීය මේක ගෝචරයට අහු වුණා. කාගෙන්වත් අහගන්න දෙයක් හම්බුන්නේ නැහැ. අනුගෙන් අහලා දරගත්තේ ශ්‍රාවකයෝ. උන්වහන්සේගෙන් අහලා දරගත්තා. උන්වහන්සේ මූලිකවාදීන් අර පාරමිතා පුදුල මහා ප්‍රඥා පාරමිතා අගදැන්පත් කරලා මුදුන්පත් කරලා අන්නේ අවස්ථාවේදී දැක්කම මේ ටික තමයි. කාගෙන්වත් මේක කුල් අහගන්න දෙයක් නැහැ.
මාර්ගය මොකද කියලා අනුගෙන් අහලා දැනගත්තා නෙමෙයි. ඔය මහා ප්‍රඥාවට ගෝචර කරලා දැනගෙන ඒක මග වලලා. ඇහැ පහල කරලා ඥානය පහල කරලා ප්‍රඥා පහල කරලා විද්‍යාව පහල කරලා ආලෝකයටපත් වෙලා ප්‍රතිඵලයේ පූර්ණ කරගෙන උන්වහන්සේ දේශනා කළා මෙන්න මාර්ගය. ප්‍රඥා ගෝචර වෙන්නේ දෙතියෙන් බෑ. මෙන්න මේ තරම් පාරමී ගුණයන් පුරලා මේ ප්‍රඥාවට අවශ්‍ය අංග පූර්ණේ කරලා අන්නේ බඳු ප්‍රඥාවක් වුණා මේ ටික තනියෙන් තේරුම් ගන්න. නමුත් මේක අති දුර්ලභ දෙයක්. ඒ අයට උතුම් බුදුවරු කියන්නේ. ලෞතර බුද්ධත්වයේ කියන්නේ අන්නේ ඉතින්ට. මම ඉතින්ටපත් වුණා. නිකන් නෙමෙයි ඔය ටික කරලා. දැන් ලෝකයට අනුකම්පාවෙන් එම ඒ බඳු බුදුවරු දේශනා කරන්නා වූ සත්‍යය මම පිළිලා දෙනවා. ඔබලා තේරුම් ගන්න. මහා දයානුකම්පාවෙන් ලෝක සත්‍යයට ඔන්නේ මාර්ගය වෙන්නලා දුන්නා. එතකන් ඕක කවදාවත් අහලා හම්බෙච්ච එකක් නෙමෙයි. දේශනා කරලා පස්සේ ශ්‍රාවක ගෝචර ඥානෙට ගෝචරයි. දැන් තේරුම් ගන්නවා මෙන්න මාර්ගය. මෙන්න දුක. මෙන්න දුකට හේතුව. මෙන්න දුක්ඛ නිරෝධ සාන්තිය. මෙන්නේ සාන්තියටපත් වෙන මාර්ගය. චතුරාර්ය සත්‍ය පළමුව දැක්කනම් කියනවා. ධම්මද පහළ වුණා සෝතාපන්නයෙක්. දැන් මේ ටික අහලා සෝතාපන්නයෙක් වෙනා මිසක් වෙන ක්‍රමයක් නැහැ සෝතාපන්න වෙන්නේ. අති දුර්ලභ මහා ඥානීය පහළ වෙච්ච සත්‍ය ධර්මයේ ලෝකෙට පහළ කරන්න කෙනෙක් නැහැ බුදුරජාණන් වහන්සේ හැරෙන්නේ. අනික් කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගත්තා නම් උන්වහන්සේ දේශනා කරපු ධර්ම ශ්‍රවණය කරලා මනානුවණින් සිහි කරලා සමාවිදින් ඊට අනුකූලව අරගත්තා නම් ඔහුට වාසනාවක් ලැබෙනවා. ඒ ධර්ම අවබෝධය ලබ ධර්මයට පහළ කරගත්තා වෙනවා. අන්න ඉතින් වස්තුනා නම් මොකද වෙන්නේ? ධර්මයට පහළ නා සෝතාපන්නී කුණා කියලා කියනවා. දැන් ඔහු දන්නවා කාලුවත් ආදාරයක් නැතුව මාර්ගය වලන. දැන් ඔහුට අප්‍රමාදව මාර්ගය වලනවා මොකද කරන්න ඕනේ? දැන් ඉතින් පද බෙල කියෝ යන්නේ නෙමෙයි ඔය කිව්වේ. කෑදවල් දෙකේ පද බෙල කියෝ ඉන්න නෙමෙයි දැන් තියෙන්නේ. මාර්ගය හම්බෙලා තියෙනවා. මාර්ගයේ තේරුම් බලන්න තියෙනවා. දැන් මොකද අප්‍රමාදව කරන්න ඕනේ අනේන කරන කියන කතා නොකරන වලකට බලන තෑම ඉරියව්ව පාවා. මම මේ හිතවිල්ල මොකද්ද? මේ කරන කතාව මොකද්ද? මේ කරන ක්‍රියාව කෙබඳු එකක්ද? මෙන්න මේක මේ ලෝකෙ මේ අවිද්‍යාවෙන් හටගත්ත තීරණයේ වැඩ පිළිවෙලකට යොමු කරලා. ඒ නිගමනයේ පරිදි මේ හිතන්නේ කියන්නේ කරන්නේ. එහෙම නම් වැරදි. දැන් මම මේක හොයාගත්තා දැනගත්තා වැරදි බව. වැරදි දෙයක් මොකද කරන්න ඕනේ? පහ කරලා එමේ ඉති පස්ස ආස කරලා එමේ ඉති. ඒක තියා ඉඳලා බෑ. පහ කරනවා නැත්නම් පස්ස ආස කරනවා. එහෙනම් මොකද අතුරු කරන්නේ නැත්නම් මොකද ආසාද කරන්නේ? මෙන්න මේ රත්තරී නොවැළී විදියාමේ අන්තාන්තව ප්‍රහිතව නිවනක් ඇති. ඒ නිවනටපත් වීමට නම් මොකද කරන්න ඕනේ? විද්‍යාවෙන් ප්‍රගුණ කරගෙන දැකලා මේ බඳු ආකාරයේ සිටිවිලි නිසායි රාගක්ෂය වෙන්නේ, දේශක්ෂය වෙන්නේ, මෝහක්ෂය වෙන්නේ. මේ බඳු ක්‍රියා නිසායි රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය වෙන්නේ. මේ බඳු කතාවල් ගමනේ කිරීමෙන් රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය වෙන්නේ කියලා මාර්ගය තෝරාගත්තා. මාර්ගය උසයි කියන්නේ. එහෙනම් මාර්ගය කොහෙද තියෙන්නේ? අපේ හිතවිලි ක්‍රියාවදන් හසුරවන යම් හදාවක් තියෙනවා. ධර්මයට අනුකූලව, සත්‍යයට අනුකූලව. ඔන්න ඔතනයි මාර්ගය. ඔන්න ඔතනයි ආයතනික මාර්ගය. ඔන්න ඔතනයි භාවනාව. ඔන්න ඔතනයි ආනාපාන. ඔන්න ඔබ තේරුම් ගත්තා නම් යම් දවසකදී ඔබට පුළුවන්. දැන් ඉතින් යනකොට එනකොට කතා කරනකොට උදේ ඉඳන් හැරෙන්න සියලු කටයුතු කරනකොට. ඔයිට අනුකූලව මම මේ හිතන්නේ කියන්නේ කරන්න කියලා. තේරුම් ගන්න කටයුතු කරගන්න. ඕකයි භාවනාව. දැන් ආයි රූපානිච්චා කියන නෙමෙයි කිව්වේ. ඒ දැනුවත් වෙන්න එකද. දැනුවත් දුනාට පස්සේ මොකද කරන්නේ? Taman හිතන කියන කරන හැම හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් පාසා මනස සතියෙන් ඉන්න සතිපට්ඨානෙ දුරු කරනවා. සිහිය පිටෝ. සිහිය පිටෝනාට එතන සතර සතිපට්ඨානෙ වැඩෙනවා. මගේ මේ කායික වශයෙන් ගොඩනගෙන යම් ක්‍රියාකලාපයක් ඇද්ද? සෑම ක්‍රියාකලාපයක් ගානේ ක්‍රමක්‍රමයෙන් අවධානය යොමු කරලා ප්‍රගුණ කරනවා. වැඩකට ඇති ක්‍රියාවද්ද කෙරෙන්නේ. ලෝකයේ පැවැත්මට අවශ්‍ය වන්නා වූ ක්‍රියාවද්ද කරන්නේ. ලෝකේ අත්තරින් වැලී මිදී යාමට හේතුකාරක කරන ධර්මාභෝධය ලැබෙන ක්‍රියාවද්ද මේ කරන්නේ. අන්න එහෙනම් හරි ප්‍රණීතයි. ඒ ක්‍රියා යහපතයි. මොකක් නිසාද ප්‍රණීත ධර්මයක් දැනගත්තේ? සාන්ත වූ ප්‍රණීත වූ නිවනටපත් කරන්න ධර්මාභෝධය මතු කරලා ප්‍රඥාව ප්‍රගුණ කරවන්නට ඒ බඳු ක්‍රියා හේතු වෙන නිසා මෙන්න මේවට කියනවා සාන්ත ක්‍රියා. මෙන්න භාවනාවේ සතිපට්ඨානෙන් කායානුපස්සනාවෙන් තෝරා ගන්න ඕනදී. කායානුපස්සනාව කියලා හිතන් කියන්නේ ඕක මිසක් යනවා කී ඉන්න එකක් නෙමෙයි. යන්නේ මොකටද එන්නේ මොකටද? මෙහෙම ක්‍රියා කරන්නේ මොකද? ඇයි මේව අත උස්සන්නේ? ඇයි මේ ඇඟිලි මෙහෙම නවන්නේ?
ඇයි මේ ඔළුව හොල්ලන්නේ? ඇයි මේ බඳු සංඥාවක් මේ කයින් දෙන්නේ? මේ වචන ප්‍රකාශ කරලා මෙහෙම සංඥාවක් මේ කය ක්‍රියාත්මක කරන්නේ මොකක් කියන්නද මොනවා හංගීමක් දෙන්න? බලාපොරොත්තු කුමක්ද? මෙන්න මේ මනස නෝනින් මේක තෝරාගෙන. ඊ කරනකොට සමහරට තේරෙනවා. මොකක්ද මම මේ කරන ක්‍රියාකලාප? අසාර රෝගේ සැරිසරන්න හේතු වෙන්නේ. අසාර රෝගේ සාර මුක්තියක් කියලා ගන්න ආස්වාද විඳින්නේ හේතු වෙන්නේ. ඒ බඳු ක්‍රියාවක මේ මෙහෙයවන කය. මෙන්න මේක වනාන්තිය දැන ගැනීමල කියනවා කායानुපස්සනා සතිපට්ඨාන. ආස්වාද විඳින එන සුඛ වේදනා. දුක්ඛ වේදනාත් එනවා. එනකොට ගැටි ගැටි ඒකට පහර ගහමින් දඟලනවා නම් දැවි දැවි දඟලනවා නම් මොන අපරාධයක්ද මේ කරන්නේ? මේ වේදනාව පිළිබඳව මම මෙහෙම කරන්නද මම දැනගත්තේ. ධර්මයේ නැවති වේතුන්දෝ කියෝලා තේරුම් අරගත්තේ මොකද්ද? ගැටි ගැටි යන්නද? එහෙනම් ඒ වාට මේ විඳයන් ආස්වාදිනවා කියලා ඇලෙන්නද? ඇලි මේ පස්වද හඹායනද මම ඉගෙන ගත්තා. ධර්මයේ තුල. දැනුවත් වෙන්නේ මොකද? ඇලි මේ පස්වද හඹායනවා නම් ගැටි පස්වද හඹායනවා නම් ඒක රෝගේ නේද? අවිද්‍යාවෙන් හටගත්ත වැඩ පිළිවෙලෙන් දුක් විඳගත්ත ගන්න ඒක නේද? එහෙනම් ලැබෙන වේදනාව එනවා. ඒක විපාකය. විපාක වේදනාව දැකලා මම සංඛාර ගොඩ නගන්නේ නැවතත් ලෝකෙ බැත්ත. ආපහිට විපාක විඳිනවා. ඇලිලා ගැටිලා මුලා වෙලා ඒ පැත්තේ යන්නේ නැහැ. මනස දියෙන් යුතු එන වේදනාව පිළිබඳව නෝව තේරුම් අරගෙන. ඒ මොහොතේ ලැබෙනා වූ ඒ වේදනාවේ ස්වභාවය තේරුම් අරගෙන. මේ වින්දනයේ කෙබඳු එකක්ද? විමුක්තිය කරා කියන වේදනාවක් එහෙම තියෙනවා. ඇලෙන්නේ නැතුව යන්න තියෙන පැත්තක් තියෙනවා. කාම වේදනාවන්ගෙන් ඇතිවෙනා වූ වෙන්වී යාමට රූපාවචර වේදනාව යෝග්‍යයි. එහෙනම් සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. අන්න එතන පීතියක් සුඛයක් ඇති කරන්නා වූ සුඛ වේදනාවක් තියෙනවා. මේ සුඛ වේදනාව නිසා කාම සුඛ වේදනාවක් තිබුණාද ඒක ඉක්ම යනවා. එහෙනම් අන්නේ සුඛ වේදනාවක් ලැබුණා නම් ඒකේ නොඇලි කාම සුඛයන්ගේ තිබෙනා වූ වේදනාවෙන් මිදලා හිටන් නිදහස් වෙන්න ඒ පැත්තට නැඹුරු කරනවා. හොඳ හිතයි කාම සුඛයෙන් මිදෙන්න හොඳ හිත. කාම අදහණයෙන් මිදෙන්න වේදනාව හොඳයි. හැබැයි ඒක හොඳයි කියලා ගන්න. ඊට පස්සේ ඊට වඩා එකින් එකට දැනගන්න ක්‍රමයක් තියෙනවා. ධ්‍යාන පැත්තේ යනවා නම්, අවස පැත්තේ යනවා නම් ඒ ප්‍රීතිය සුඛේ ආකරපුවාම ලබන උපේක්ෂාවක් ඇද්ද? ප්‍රීතිය සුඛයෙන් නික්මයාට උපේක්ෂාව හොඳයි කියන විදිහ හොඳ ඉල්ලගත්තානේ. මෙන්න මේ ක්‍රමෙට ධ්‍යාන පැත්තෙන් වේදනා සමනය කරගෙන යනවා. අන්තිමට ගිහිල්ලා සංඥා වේදාච නිරෝධය කියනවා වූ නිරෝධාවගතයේ වේදනාව නිරෝධ කරගන්නවා. ඒ පැත්තෙන් හේතෝ මුක්තිය. නිවන් දකින්න බෑ. ප්‍රඥා මුක්තිය යනවා නම් මේ පස්සේ යන්නේ නැහැ. ලැබෙන යම් කිසි වේදනාවක් ඇද්ද? මේක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ වලින් හටගත්ත හේතුඵලයක් නිසා මට ඇලෙන්න වටිනා එකක්වත් ගැටෙන්න වටිනා එකක්වත් මේක නෑ කියලා ප්‍රඥාවෙන්ම තේරුම් අරගෙන සමනය කරලා දාන්න. වේදනාව එනවා. ඇලීමයි ගැටීමයි මුලාවයි නැති වෙලා. එහෙනම් චන්දරාගයේ නිදහස් වෙන වේදනාව. වේදනාව පිළිබඳ චන්දරාගයේ නිදහස් වීමට දහම් සී කරලා දහමට අනුව මේ වේදනාව තේරුම් ගන්න. ඒ මොහොතේ වේදනාව. වේදනාව නිත්‍ය කියන විදිහ හරියන්නේ නැහැ. ඒක මූලික පාඩම විතරයි. ආය කර්මස්ථානයක් කරන්නේ ඕක කරගෙන ඉන්න කිව්වොත් එහෙම ආයනල් මායන අම්මා කියලා ආයනලයන් අලගියා වියාට පිට චිත්‍රයේ අම්මා කියන ගෑනු රූපෙටයි අර අදලා තියෙන අලගෙඩි ටිකේ රූපෙටයි උයන මොකද නැහැ උන කියලා උන පවුරටයි කුංචි කාලා ඇඟිලි තියාගත්ත එක ඒකම කර කර ඉන්නවා වගේ වැඩක් නේ. බාලා අතන නම් මොන්ටිරෝරිය කියන එකේ ඊළ පොඩේ තියෙන පාඩම ඉගෙන ගත්තාට පස්සේ යා උසස් වෙනකන් ගිහින් නම් දවස් 4 වැඩි කරනවා නම් මොකක් වෙන්නේ? පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දැනගත්තේ එක්තරා මට්ටමක දැනුවත් වෙන්න විදිහ තව තවත් ඒකේ ළඟින්ද නෙමෙයි. එන රූපානිච්ච, වේදනානිච්ච, සංඥානිච්ච, සංකාරනිච්ච, විඥානානිච්ච කියලා මූලික වාදය පටන් ගත්තේ ඕකෙම ඇඟිලි ගහගෙන නෙමෙයි. ඊට අනුකූලව යථාභෝධය ලබාගෙන ඊට අනුකූලව හිත කය වචනේ හසුරවලා යථාර්ථයට එන්නයි වැඩ පිළිවෙල තියෙන්නේ. ඒක නෝලොත් භාවනාව වෙන්නේ නැහැ. වේදනානුපස්සනාව ඕක. එහෙනම් එක එක හිත් පහළ වෙනවා. අනේ මට හිතයි මෙහෙම ජීවත් වෙන්න. මෙහෙම රාගාස්වාදයක් විඳගෙන ජීවත් වෙන්න නැත්නම් කොච්චර හොඳද? මේ જાතියේ කාමාස්වාදයක් යලි ලබන්න නම් කොච්චර හොඳද?
මේ හිත කියන එක දැනෙන හිත දිනා දැනෙන හිතට කහටක් බැඳිලා. මොනද දැනෙන හිතේ හොයන්නේ කාමයි. කාමාස්වාදී කියන එක යලි යලි විඳින්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා හිත කාම හිතක් වෙනවා. මොන කහට ගන්නගත්ත එක. දැන් දැනගන්න කහට ගෑනිච්ච හිත තියාගෙන බෑ. කාට සුද්ධ කරගන්න ඕන. කොහොමද සුද්ධ කරන්නේ? දැනෙන එකට වැඩිච්ච කහට මොකක්ද? දැනෙන එකට කාමයේ දැනගන්න කාමාස්වාදී දැනගන්න අන්න කහට. ඔය කාමාස්වාදී වාසිය කියලා තමයි මේ ඔක්කොම දුක් විඳින්නේ. කාම ලෝකයේ මිදෙන්න බැරි වුණා. ඒ චන්දරාගී නිසා තමයි කාම ලෝකෙ ඉක්මවන්න බැරි. යලි යලි ඒපස කාල හඹායන මානසිකත්වය ඇති වෙන්නේ. කාම ලෝකයේ පහළ වෙන අනන්ත දුක් විඳින්න ඕකයි. එහෙනම් ඒකේම අහස් වෙන මල මොකද්ද? එහි බැඳෙන යම් ඡන්දයක් ඇද්ද රාගයක් ඇද්ද ඒක අහස් කරලා. මල වදනය පේනවා. මිහිරි ශබ්ද ඇහෙනවා. මල වදන මිහිරි ගන්ධ එනවා. කෑම මිහිරි රස එනවා. කායක පහළ තියෙනවා පහළ දැනෙනවා. හැබැයි කාමයේ ඒවා පහළ විතරයි. ඒක විපාක වේදනාවක් විතරයි. කාම වෙන්නේ මොකක් නිසාද? ඕවා හොඳයි ප්‍රියයි මනාපයි ඕවා පස්සේ යලි යලි සම්භාවන දෙනවා එක්තර ආස්වාදය කියලා සම්භාවන මානසිකත්වයේ කාම. කාම දෝරා ගන්න පංච කාමයි පංච ඉන්ද්‍රියයන් ලැබෙන එන්නේ පිළිබඳ ආස්වාදයයි දෙක. පංච ඉන්ද්‍රියන්ගේ ආස්වාදයේ කාම නෙමෙයි. ඒ ආස්වාදී චන්දරාගින් බැඳීමයි කාම කියන්නේ පංච කාම කියන්නේ. ආස්වාදී කාම වුණානම් කාටවත් පංච කාමයේ විදිහට බෑනේ. ඇහැ දිනකන් රූප දිනකන් මනවල රූපේනකොට ආස්වාද දැනෙනකොට ඒක කාම නම් එහෙම පංච කාමයේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන්. එහෙනම් උන්වහන්සේ දේශනා කරනවා ලෝකේ යම් සුන්දරයි කියන ප්‍රියයි කියන යමක් ඇද්ද? ඒවා ලෝකේ කවදාවත් තිබුණා. කවදාවත් හටගන්නේ මේ ලෝකේ. ඕවට නෙමෙයි කාම කියන්නේ. මුලාවටපත් අසුරව පුතඥයා මේවායි චන්දරාගයෙන් බැඳෙනවා. මෙන්න බැඳීම නිසා මේවට කාම කියනවා. පංච කාම කියන්නේ ඒකයි. ඒතකොට බැඳෙන්නේ ලෝකෙට. ලෝකෙ ගොඩ නැගෙන්නේ. දැන් මේ ආරෙවිනේ පංචකාමයේ ලෝකය. පංචකාම සමුදය ලෝක සමුදයයි. පංචකාම නිරෝධේ ලෝක නිරෝධයයි. නා ආස්වාදයේ නෙමෙයි නිරෝධ කරන්නේ. ආස්වාදයේ ලැබෙන චන්දරාගයේ කාම කිව්වේ. චන්දරාගයේ නිරෝධ කළොත් කාම නිරෝධය පංචකාම නිරෝධය ලෝක නිරෝධය. ඒක නැති කරගන්නේ කොහොමද? වටිනවා කියන අදහසත් එක්කයි බැඳීම තියෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දේවල් බව මේ මොහොත තේරුම් බලන්න. අසාරත්තේ ආදීනව තේරුම් බලන්න. අතරින් වෙලී විදි විදහස් වුණාම චන්දරාගයේ විදහස් වුණාම ලැබෙන විමුක්තිය තේරුම් බලන්න. ඊටන් කුල කටයුතු කළොත් ලෝක නිරෝධයි. ලෝක නිරෝධ මාර්ගය මොකද්ද? ප්‍රඥාවෙන් ওই ටික තේරුම් අරගෙන ඉවරලා ඉතින් ඔය ආකාරයෙන් හිතවිලි ක්‍රියාවදන් හසුරවන්න ඕනේ. ධර්මයට අනුව, සත්‍යයට අනුව. අන්න හසුරවගෙන යනකොට මාර්ගය වැඩෙනවා. ආර්යසායක මාර්ගය වැඩෙනවා. ඔන්න ඔය ටික තේරුම් ගත්තාම බුදුආගමක් ලැබෙනවා. මහත්ඵල මහායසාස ලබා දෙන භාවනාවක් සිද්ධ කරන්න අපිට එන හැම මොහොතකම. එහෙනම් දවස පුරාම ආවර්ජනය කරමින් ඉඳපිය මොකක්ද? අර පදේ නෑ පදේ ආවර්ජනය කරලා හරියන්නේ. පදේ තේරුම් අරගෙන ඊට අනුකූලව හිතවිලි ක්‍රියාවලින් හසුරවන්නේ කරන්න ඕනේ. අන්න එතනයි භාවනාව කියන්නේ. වාහනේ යනවා. ඉතින් දවස පුරාම ආවර්ජනය කරනවා. මොකද ආවර්ජනය කරන්නේ? රූපං අනිච්ච, වේදනා අනිච්ච, සංඥා අනිච්ච. ඕක ආවර්ජනය කරගෙන යනකොට වාහනේ හසුරවන්න පුළුවන්. යන්න ඕන දෙන ඉක්මවලා ගිහින්. තව රූපං අනිච්ච, වේදනා අනිච්ච හරි. ඉතින් වාහනේ කොතනද යන්නේ ඇතුලේ? කොතනද නවත්තන්නේ? කවුද ඉස්සරහට පනින්නේ? අදිසිය ළමයි පැන්නද? තව වාහනයක් ආවද? ඒක කොහොමද හසුරවන්නේ? දැන් එහෙකට වань තරේලාවක් තියෙනවා. දැන් කරන්නේ කිව්ව මොකක් වේද වාහනේ යන්න විදිහ ඇක්සිඩන්ට් වෙන්නේ. මහා අනුකූල වාදනේ ඉඳලා පුළු. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනා කරනවා තියෙන්නේ. මොකද්ද මේ කරන්නේ? වාහනේ පදව. ඇයි පදවන්නේ? රස්සාවට යන්න ඕනේ. ඇයි රස්සාව කරන්නේ? ජීවත් වෙන කල්පවලදී කවුරුවත් නැහැ. මගේ යුතුයකම මම ඉටු කරන්න බෑ. මගේ ලෝකයේ යුතුයකමක් තියෙනවා. යුතුයකමක් තියෙනවා. මානසික ජීවත් වෙන කලේදී යමක් තියෙනවා. ඒ ඉක්මවා යන එක නෙමෙයි මම මේ යන්නේ. සතරාන්තරකින් දැනවත් නෙමෙයි රස්සාවක් කියන්නේ. අන්ත ලෝකම් වෙනන්න යනවත් නෙමෙයි.
ජීවත් වීමේ මිනිස්සෙක් හැටියට යමක් කළ යුතු ඉන්නවා. ඒකේ මගේ යුතුයකම් කරන්නේ මේ කරන්නේ. ඒක නොකර හොඳ නැහැ. ඒක බහැර ඇරියොත් එහෙම සමාජයේම බාධකයක්. එනිසා මාර්ගී කරන යුතුයකම අවංකව ඉටු කරන්න. ඒකයි මම 100 ඉඳලා හරියට ඒ වෙලාවට නැගිට රස්සාවට යන්න ඕනේ ඉඳලා පරක්කු වෙවි ඉඳලා බෑ. කමැලි කර බුදියා ඉඳලා බෑ. වෙලා පරක්කු වෙලා ගියොත් ඒක පාඩුවක්. ගැළපීමක් නැහැ. එහෙනම් දැන් මම කරන රස්සාව හරියට කරනවා නේද? උදේට භාවනාවක් තියෙන කියලා පොඩ්ඩක්. එහෙනම් මම ඇලෙන්නවත් ගැටෙන්නවත් මුලා වෙන්නවත් රස්සාව කරනවා නෙමෙයි. යම් කිසි රාමුවක් තුළ ජීවත් වෙනවා නම් ඒක හරි හම්බ කරගන්න ඕනේ. දැහැමි සාමී මේක රාවටි කරන නොදැහැමි එකක් නෙමෙයි. දැහැමි රැකියාව මම හොයා ගන්නවා කරගන්නවා. ඒ වැඩේ කරගන්නකොට ඒක කරන්න ඕනේ හැටියට කරනවා. කාගයෙන් කරනවත් නෙමෙයි, ද්වේෂයෙන් කරනවත් නෙමෙයි, මෝහයෙන් කරනවත් නෙමෙයි. ජීවත් වෙන්න යමක් කළ යුතුද ඒක මරණකම් අවශ්‍යයි. තමන්ගේ යුතුයකම ඉටු කළ යුතුයි. ඒ නිසා ඒක කරා. දැන් මෙහෙම යනකොට මම අවධානයෙන් නොගියොත් එහෙම මේ පාරේ ඊදිනේ කමාවි. තව වාහන කීයක් විනාශ වෙන්න පුළුවන්. අපලමගේ ළමයි පයිල පුළුවන්, සතේ පයිල පුළුවන්. ඒ වෙනොත් එහෙම උරුම ආවේලක් වෙනවා උන් ජීවිතේ විනාශ වෙලා යනවා ළමයි කිය වැදිලා. ඒ ළමයාගේ මේ ජීවිතේ මේකෙන් අතුරක් වුණොත් එහෙනම් ඒක තියලා අයිතිය තියෙන මං අතේ ප්‍රධානම ළමයා කියන එක තීමොලයක් තියෙන උනේ පොඩි උන් උඩ බලාගෙනත් යනවා වද පිට බලත් යනවා පාර හරවත් යනවා. ඒ ළමයාගේ හැටි මම ළමයෙක් නෙවෙයි දැන් වැඩි හිටියේ. මම දැනගන්න ඕනේ ළමයාට කරදරයක් නොවෙන විදිහට වාහනේ බලනවා. එහෙනම් මම හොඳ අවධානයක් තියෙන්න ඕනේ ඉදිරියේ කවුද යන්නේ? දෙපැත්තේ කවුද ඉන්නේ? පුංචි ළමයි එහෙම ඉන්නවද? වටපිට බලවලෝ වයින්ද මේ හදන්නේ? හොඳට බ්‍රේක් ගහන්න හොඳට මනස පියාගෙන ඕනේ. එහෙම අවස්ථාවක වහන් නවත්තා ගන්න. මගේ අවධානය තියෙන්නේ උතන. දැන් කොහෙද ඉන්නේ? දැන් කදින සංකල්පනා. අව්‍යාපාද සංකල්පනා, අහිංසා සංකල්පනා, අනේකම සංකල්පනා නැද්ද? දැන් ඔබේ දෘෂ්ටිය මොකක්ද? මගේ වැඩ නිසා මුලාවෙන් කරන්නා කටයුතු නිසා කෙනෙකුට හිංගියක් හිංසාවක් වෙනවා. මම දීනෝනින් යුක්තව අවධානය යොමු කරගෙන කටයුතු කළොත් ඒ කාර්යය වෙන්නේ නැහැ. මොකද දෘෂ්ටි සමාධිය තියෙන කටයුතු. ඕඩියන් කල්පනාවක් කියන දැන් කල්පනා කියන්නේ අනිත්‍ය රූපානිත්‍ය කිය ඉන්නේ කේ. නේද තමන්ගේ වාහනේ පදවල හරියටම කෙනෙකුට බාධකයක් කරදරයක් නැතුව තමන්ගේ වැඩ එක්ක කරගන්න තියෙනවා. අන්න එහෙනම් කල්පනාව ගිහින් තියෙන නියමතයි. මගේ කරදරයක් අන්තිම නොවේවා. මගේ ක්‍රියාකලාපෙන් අන්තිම ඉන්දියාවේ හිංසාවක් නොවේවා. අව්‍යාපාද සංකල්ප. අවිහිංසා සංකල්ප. මම මේ කටයුතු කරන්නේ මගේ මේ ලෝකම් පෙන්නන්නවත් සත්‍යධාරාන්තරේ වෙන මට වාහනයක් තියෙනවා කියලා මට හරිය යන්න පුළුවන් කියලා පෙන්නන්නවත් නෙමෙයි. මේ රැකියාව කිරීමට වෙලාවට යන්නත් ඕන. හේතුක කරදරයක් බාධකයක් නොවෙන්නත් ඕන. මෙන්න මේ විදිහේ මම මේ වාහනේ දී බුද්ධියෙන් හසුරවාගෙන යන්නේ ඕකට. වෙන කාමයේ අල්ලා ගන්න හේතුත් නෙමෙයි. නිකම්ම සංකල්පන නැහැ. සම්මා සංකල්ප නැද්ද? දැන් රූපානිච්ච වේදනානිච්ච කියලා වාහන පදවලකේද දහම තිබුණේ. එන වාහනේ හරියට දැනගෙන ගියන කරගෙන පදවල යන්නේ. අන්නද වරදගත්තේ. මේ තුන්දෝ කියෝ උදේ නම් රැයක වාහනේ ඉඳලා බිමත් වෙනවා. ඉතින් කරගෙන හැමදේම කරන්න යනවා. පොද්ද යන කියලා රූපානිච්ච වේදනානිච්ච කියනවා. දුරු ධර්ම මිරිස් ධර්ම. එකක්ම මතකනේ. මතක තිබුණේ රූපානිච්ච වලයි වේදනානිච්ච. මූලික පාඩමේ තව හිත තියාගෙන ඒක හිත හිතා වෙන වෙනස් කරන්න. කරන වැඩේ හරියට දීබුද්ධිය කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කියන වචනේ දීබුද්ධිය කියන්නේ දීපෝණී යුක්තව කටයුතු කරා. ඊතරේ යති නම් දීබුද්ධිය හිතලා බුදුවේ. බුදුරජාණන් වහන්සේ මාර්ගය දෙන්නේ ඔතෙන්. දැන් කරන වැඩේ ඔය කිරිච්චා. කටෝයි කියන එක කියච්චා. ඉතින් යෝගයෙන් ගියා මම රූපාංචං ඉන්න වේදනානිච්චා අල්ලගත හාමුදුරුවෝ ඉන්නේ. කර්මස්ථානි කියුවේ ඉන්නත් මොකද්ද? දැන් අපිට වෙලා තියෙන වරද උතන. ඔය මූලික කර්මස්ථානයේ දුන්නේ යමක් තේරුම් ගන්න. ධර්මයේ තේරුම් ගන්න විතරයි. ඕකෙන් තේරුම් ගන්නතර පස්සේ අවබෝධයක් එනවා. දහම එසක් පහළ වෙනවා. ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකෙ මම හරයක් නැහැ අල්ලගන්න. එහෙනම් අල්ලගන්නේ මොකක් නිසා? හරයක් තියෙන අපිට මුලාව නිසා. අල්ලගන්න වටිනා දෙයක් තියෙනවා. දහම ආවෝදිනයක් අල්ලගන්න වටිනා දෙයක්. එන සාන්තිය දුවේ තියෙන කොහෙද? අල්ලගත්ත දේවල් වලින් චන්දරාගෙන් අතරින් නොලී මිදි ගියාම රාගයක් තිබුණා නම් ද්වේෂයක් තිබුණා නම් මෝහයක් තිබුණා නම් දැවුවා ඕකෙන් මට බාධා කැටි කළා. ඒ රාගයක් තේ වුණා නම් ද්වේෂයක් තේ වුණා නම් මෝහයක් තේ වුණා නිවිසනදී කියලා. අන්න ඉතින් තමයි මම යන්නේ. ඒකේ අන්තිම ප්‍රතිඵලය මොකක්ද? රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා ගොඩනැගෙන ලෝකයක් තිබුණා නම් ඉතින් හේතු නැහැ. එහෙනම් මේ අන්තිම කය මේකයි අවසානයේ මොකදේ
මේක කියන පස්සේ කයින්සා විද්‍යාව දුකක් තිබුණා නම් ඒ දුකේ අවසානය විතර. ඔතෙන්මයි අයියා. ඔතනයි නිවන. පූර්ණ නිවනේද ජීවත් වෙලා ඉඳලා බලන්න පුළුවන්. තෝපාන ජීවිවානි කාගත්තේ දේශකේ මොහක්ේ සාන්තවලු. අනුපරිජේ නිර්වාණි ස්කන්ධ පරිනිර්වාණි සිද්ධින වර්ණ මොහොතක සියලුම දුකෙන් නිදහස් වෙනවා කියන්නේ. සියලුම දුකෙන් නිදහස් වෙන අනුපරිජේ නිර්වාණි කිසිම කෙනෙකුට පරිච්ඡේදය ලබන්න බෑ. අරිහත් ඵලී ලබන්න පුළුවන් සෝපරිජේ නිර්වාණි ලෝතර බුදුන් වහන්සේලා විතරයි. උන්වහන්සේ අනුපරිජේ නිර්වාණයවත් වෙන පිරිනවම් පාල අවහාන පිරිනවම් පාල මොහොත. හේත පරිනිර්වාණි ඉස්සලා සිද්ධ කරගන්න. නැවත මතු වෙන්නේ නැති වෙන්නේ. ඒකෙන් රාග දේශ මොහ සේවලා ඉවර වුණා. නැවත කොන්නගෙන හේතුලා තෝරනවා. රාගය නිසා, දේශය නිසා, මොහේ නිසා යම් ගින්නක් තිබුණා. ඒ ගින්නේ සහදාහට නිමි ගියාලියක් වගේ. නිවුස ඇතුළු හිතකින් යුක්ත උන්වහන්සේ ජීවත් වුණා ස්කන්ධ පරිනිර්වාණය බලාපොරොත්තු. ඊර්වාණ පාරදාසක් කරන ජීවිතය අවසානයේදී අවසාන ජීවිතයත් එක්ක ආවට මధు පරිසන්දියේ හේතු නැහැ. ගමන ඉවරයි. ස්කන්ධයන්ගේ නිදහස. ස්කන්ධ දුකේ නිදහස වෙලා සියලු දුකේ නිදහස වෙන අවස්ථාවකදී ඔන්නෝක බලාපොරොත්තු වෙයි. හේත පරිනිර්වාණය සාධනහාති ජීවත් වෙනවා. මෙන්න මේක අපිට කරා ඉන්හිහට කරන්න එකක් එහෙම නැහැ. හේත පරිනිර්වාණය කර ගැනීමට මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අරිහත් වෙන මාර්ගය. ස්කන්ධ පරිනිර්වාණය අනුපරිජේ නිර්වාණය කියන දිනවා පාවුදාවල කෙලවර දිනවා පැවිදි සම්පූර්ණ වෙලා සියලු දුකේ නිදහස. මෙන්න මේකයි මාර්ගය. ඉතින් අපි දැනගන්න ඕනේ මේවා ඉගෙන ගන්න ස්ථානයේ නැත්නම් යම්කිසි පාසලහා සමානව ඉගෙන ගන්න ස්ථානයේ දැනුවත් වෙන ස්ථාන. දැනුවත් විලා දැනුවත් දහමට අනුකූලව ඉතිවිලි ක්‍රියාවලන් හසුරුවමින් තමන්ගේ එදිනදා ජීවිතයේ ගෙනියනවා ධර්මයට අනුකූලව ඒක තමයි මාර්ගය. මේ මාර්ගය ප්‍රායෝගිකයි. සීනෝනි යුක්තයි. තමන් කරන කියන හිතන කටයුතු මනසියෙන් ඉන්නකොට අවදියක් නැතුව යනවා. සිහි කල්පනා නැතුව කරන වැඩ යතල වෙන්නේ. වැඩ කරගෙන ගියාගෙන ගියා දන්නේ නැහැ නිින්ද ගිහින්. ඒ දීන මිද්දේ නැති යනවා. ඔන්න ඔය දීන මිද්දේට මේ සංඥා නිරෝධය කියන එකක් හදාගෙන ධනික නිරෝධය කියන එකක් හදාගෙන දීන මිද්දේ හැදිච්ච එකට වෙන එකක් තමයි ඉටි ගහන ඉන්දියනේ. ඕකන අමුතු භාවනාව බලන්න ඕනේ මේ සමහර බුද්ධලෙ ඉන්නවා. ලෝඩු ගෙඩිය කම කම ඉන්න ගමන් සමහර අම්බලා එහෙම ඉන්නවා. බලවත් ඉන්න ගිහින් විතරක් දාන්න. මොකද කරන්නේ? ආයි කපන ලෝඩු. ඔයනෝ යාතියේ යනකම් ඔය දීන විද්‍යාවේ ඉන්නේ වැඩි වෙලා. හරි භයානක තත්ත්වයකටපත් වෙනවා. සමහරවිට වතු වෙනදී රිපේ තියලා ආදික දාන්න මතක නැහැ. ඔය වින්දර දා. මොකක් නේද? සිහි බුද්ධිය තිබුණේ නැහැ තම කරු වැඩි. ආදික පොදලා ගත්තක නැහැ මිනි. වතු ටික රිපේ තිබ්බ. ආදික නැහැ මුද්ධියට දමාල් ගැදලා මේ වින්දර දා බලයින අපත් ඉන්නේ. මෙහෙම අවස්ථා වෙලා තියෙනවා සංඥා නිරෝධ කරන්න ගියාය. සංඥාව නෙමෙයි දුක්දුල්. සංඥාවකදී යම් තන්දරාගයක් වෙනවා අන්න ඒක රාගයේ සමෝහ වලට වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාගක්කේ නිබ්බාන, ද්වේෂක්කේ නිබ්බාන, මෝහක්කේ නිබ්බාන කියන එක සංඥාක්කේ නිබ්බාන කියන දේශනා කරලා මුතු පිට කියන්නේ. නෑ මොකද්ද සංඥා නිරෝධ කරනවා. සංඥාවේ කියලා නිවන් දකින්න කිව්වේ කවුද? මොන සංඥා නිරෝධ කරන්න කිව්වද කියලා? සංඥා වේදයිත නිරෝධය කියලා එකක් තියෙනවා. මනෝ සංකාර නිරෝධ කර දෙන නවානුකූල සමාපත්තියේදී ඒ තියෙන්නේ සමාපත්තියත් එක්කලා තියෙන ධානයට හේතෝ මුක්තිය එක තියෙනවා. හේතෝ මුක්තියේ සංඥා නිරෝධ කරන දෙයක් තියෙනවා. සංඥා වේදයිත නිරෝධය කියන සංඥාවේ අසාරත්වය දැකලා දැනුවත්වම නිරෝධ කරන එක. දැනුවත්ව නිරෝධ කරන්න බෑ කෙනෙකුට. ওই නින්දියන්නේ නොදැනුවත් වෙන එක. දැන් මේ මොහොතේ තව සත්‍යයක මම මේ සංඥා නතර කරනවා. අදිස්ථාන කරන නතර කරන්න පුළුවන් නම් සංඥා නිරෝධ සංඥා වේදයිත නිරෝධ. දැන් මේ හිතිකම සංඥා නිරෝධෙත් එක හිතලා බලුවොත් එහෙම. මම හිතලාවත් මේක නැවැත්තේ. ඉබේම වුණාද? බලපහම නිින්ද ගියේ එක කාගා මතක නිින්ද යනවා. නිින්ද ගියා නිසා නිින්ද ගියේ වෙලාව දැනගෙන ඉඳා ගන්න පුළුවන්. එහෙම එකක් කරන්න බැරි නිින්ද යනකම් බලයි. දන්නේ නැහැ නිින්ද. අනේ දන්නේ නැහැ සංඥා විරෝධ වෙනවා. ඒක සංඥා වේදයි විරෝධය නෙමෙයි. සංඥා වේදයි විරෝධයේදී දකින්න සංඥාව ගොඩ නැගෙන නැහැ. ඒක අභිජින් උත්සාහයෙන් වීර්යයෙන් මනසින්ම කරන එකක් බව දකින්නවා. ඔක දකින්නේ නේව සංඥා ආසඤ්ඤා ඇතර කියන අටවෙනි සමාපත්තියේ ගියාට පස්සේ යෝග දකින්නේ විදර්ශනා වල්වති විච කෙනෙක්.
විදර්ශනා නුවණ පහළ වෙලා තිබිච්ච කෙනෙකුට ඔතෙන්දී දකින්න පටන් ගන්නවා. ජීවිත ආශාව නිසා සංඥාව ගොඩනගනවා. ඒ නිසා ඒ සංඥාවයි වේදනාවයි දැනෙනවා. ඒක හේතුඵලයේ සුළු මොහොතකදී ගොඩනගපු හේතුව ගෙවිලා ගිහිල්ලා නැවත ඵලයේ ඇකිල්ල යනවා. ජීවත් වීමේ ආශාව බලාපොරොත්තු නැවත සංඥාව වේදනාව ගොඩනගනවා. වේදනා සංඥා මනෝ සංකාර කියලා. මනසෙම ගොඩනගන එකක් කියලා දකින්න දෙයක් තියෙනවා අත්දැකීම. මනස අතිදීක්ෂණ වෙලා. අන්නේ නේව සංඥා නාසඤ්ඤා දිදී මෙතෙන්දි ගොඩනගනවට දකින්න. ගොඩනගන වේදනා සංඥා දෙක ගෙවිලා වෙනසිලා යනවා. ඉතුරු කරපු හරයක්. ජීවත් වීමේ ආශාවයි අලි මොකටද ගොඩනගන්නේ? ඒක බොහෝ වෙලා ගොඩනගන්න බෑ. ඒ ගොඩනගුව මාත්‍රය ජීවත් වෙලා ආයි ගෙවිලා යනවා. උස්මා කරගෙන පහතරන් තරම් වෙලාවකයි ඔක ඔක්කොම තියෙන්නේ. උස්මා ගත්ත ඇරිලා. යම් මොහොතක් කියනවාද සංඥාව ගොඩනගුවා හේතුඵල වශයෙන් ගොඩනගිලා දාන උස්මාරියාවයි ගෙවිලා. ආයි උස්ම ගත්තේ නැත්නම් බැලුවා වගේ ආයි උස්ම ගන්නවා අවරක විදිය වගේ ආයි සංඥාව ගොඩනගනවා. ගොඩනගන සංඥා විද්‍යාවයි ආයි ගෙවිලා. මොකද ඉතුරු කරලා නැහැ වේදනා සංඥා දෙකේ. ජීවිතය කියන්නේ වේදනා සංඥා ගොඩනගන එක ඕකද මේ ජීවිතය. කොහරි උත්සාහයෙන් වීර්යයෙන් හිත ගොඩනගනවා මිස දැනුම ගොඩනගනවා මිස ඉතුරු කරන හරයක් නැතුව වෙවිලා යනවා මිස වෙන එකක් නෑ කියන එක අධ්‍යක්ීමේ දකින්න දෙයක් තියෙනවා නෝතර විදර්ශනා වැඩි කෙනෙකුට නේව සංඥා නාසඤ්ඤා කියන සමාපත්තිය. දැක්කදී දැක්ක මාත්‍රය දර්ශන මාත්‍රය. සුතේව සුත මාත්‍රා. ශ්‍රවණය කියන්නේ ඇසීම කියන්නේ ඇසීම මාත්‍රය. මුත්තේව මුත්ත මාත්‍රා. නාසයේ ගන්ධ, දිවන රස, කායර පොට්ටබ්බේ දැනීම කියන්නේ දැනීම මාත්‍රය. සත්‍යය කියන්නේ මාත්‍රය තුළ ජීවත් වෙන පොඩ්ඩ විසක්. දෙපොළක ජීවත් වෙන අවස්ථාවක් නේ. දිත්ත මත්තන් විලාවිද සුත මත්තන් වල සත්‍යයක් නෑ. මුත මත්තන් වලත් නෑ. සුත මත්තන් කියන මොකද සත්‍යය කියලා විද්‍යාමානීය වෙන වේද රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් විද්‍යාමාන වුණා. ඔන්නේ මාත්‍ර පහ විද්‍යාමාන වෙන ශ්‍රවණයේ මුල් කරගත්තා. සත්‍ය අවශ්‍යයි. ඔන්නේ ක්‍රියා මාත්‍රයට කියනවා සත්‍යය. අදි වේගයෙන් වෙන ක්‍රියාවලියක් නිසා තමයි ඔය ඔක්කොම එකට වෙනවා වගේ වෙන සත්‍යය කියලා මුලා ධනීය සංඥාවකට ධන සංඥාවකට හැවෙන්නේ සත්‍යය කියන. මෙන්න මේකයි එතන කිව්වේ. ඒක ඔය මතුවෙන මාත්‍රයක් මතුවෙන ගානේ මොකද්ද වෙන්නේ? හේතුව ගොඩනගපු නිසා ඵලයක් ගොඩනගෙච්ච නිසා. පෙර කරන ලද පූර්ව කර්මයේ හේතුඵලයේ වශයෙන්. මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය පහ ගොඩනගෙන පූර්ව කර්ම ඵලයක් වශයෙන්. ඒ කර්මඵල වශයෙන් ගොඩනගුණා වූ යම් කිසි දෙයකට ගැප්පෙච්ච ශක්තියක් තියෙනවා. අධ්‍යාත්මික හිමි ශක්තිය වශයෙන් ඒ අධ්‍යාත්ම තුළ ওই ටික ජීවත් කරමින් ජීවිත රූපයකින් ජීවත් කරමින් කර්ම ශක්තිය මුල් කරගෙන. ඒ කාලය තුළ මිනිස්සු එක අවුරුදු ගණනක් හරි පවතින. අවුරුදු 100ක් ඉඳි 20ක් හරි ගමන්නේ කොච්චර හරි කාලයක් කොහොම ජීවත් වෙනවා. ඔන්නේ ජීවත් වෙන කාලය තුළ සත්‍යයට යලි රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩනැගෙන අවස්ථාවක් තියෙනවා. ඒක ඊටාම මොහොතක් තුළ මාත්‍රයක් තුළ දර්ශන ආරම්භ කරන වෙලාව මේ මාත්‍රය විතරයි. සෝලාරවණා කියනවා මේ මාත්‍රය විතරයි. සංඥා සහිතව මන සහිතව කියලා කිව්වේ. සංහිමි සමනකි. යාම මත්තේ කලෙබරේ ලෝකංච පඤ්ඤාපීමි ආදී වශයෙන් කියන මේක වරද්දල ගත්තේ මොකද්ද? සංඥා සහිතව මන සහිතව බම්බයක් පමණ ලෝකය තුළ පවතිනවා කියන එකයි මේ දත්තාර්ථය. කවුද ඔය අර්ථය දුන්නේ බුදුදානහාතිලා නෙමෙයි. අටුවාචාරින් වහන්සේ. සංඥා සහිතව මන සහිතව කලෙබරේ තමයි පෙර භවයෙන් ආපු මූලික වශයෙන් හටගත්ත මනේන්ද්‍රිය සහිත. ඒ හේතුවෙන් හටගන්නා සංඥා සහිත විපාක සංඥා සහිත මේ කලෙවරිය කියලා කියන්නේ මේ හටගත්ත කය. දැන් සත්‍යය ගොඩනගන්නේ මොකක් නිසාද? ඔය පංචස්කන්ධයට අලුම් කරන ක්‍රියාදාමයක් සම්බන්ධ වෙන නිසා. නැත්නම් ක්‍රියාදාම දෙකකට එක මොහොතක සම්බන්ධ වෙන්න බෑ. ඒ ක්‍රියාදාමේ ක්‍රියා මාත්‍රය, ව්‍යාම මාත්‍රය කියන්නේ ව්‍යාම මාත්‍රය කියන්නේ. ව්‍යාම කියන්නේ ක්‍රියා මාත්‍රය කියන්නේ. ඔන්නේ ක්‍රියා මාත්‍රයක් විතරයි එක මාත්‍රයකදී. ඔන්නේ ක්‍රියා මාත්‍රයේ තිබෙන දර්ශන මාත්‍රයේ හෝ චන්දරාගයේ බැඳීමත් එක්ක සම්බන්ධ වුණා. චන්දරාගය නිසා ක්‍රියා මාත්‍රයෙන් සත්ව කියන්නේ ඇලෙන නිසා. ඒ ක්‍රියා මාත්‍රයට ඇලුම් කරන හේතුවෙන් සත්ව කියනවා. ඒ හේතුව නිසා සත්ව ගොඩ නැගෙන්නේ. යම්කි ඇලුම් කිරීම නතර කරලා සත්පත්තිය නිදහස් වුණා. විපාක මාත්‍රයේ මැග්නම් බාන ගන්න තියෙනවා. මොනද ඒ විදිහට විඥානයේ මතන විදිහට කටයුතු කරන්නේ? ඇලුම් මතන කටයුතු කරන්නේ? විඥානයේ මතන කියලාම තියෙන්නේ. විඥානයේ ගොඩ නැගෙන්නේ මොකක් නිසාද? විඥානීය කියන එක හැදෙන්නේ කෙලෙස් වලින් කාර්ය කරච්ච නිසා. චිත්ත භාව ප්‍රභාස්වර කරගන්න ඕනේ. ප්‍රභාස්වර මිදන් විකේ විඥානං කිව්වේ නැහැ. ප්‍රභාස්වර මිදන් විකේ චිත්ත. චිත්ත කියන தත්තේ ආවම ආගන්තුක වෙන උපගිලිතේන උපගිලිත. ආගන්තුක උපගිලිත නිසා දිල්ලා විඥාන වෙලා තියෙනවා.
විඥාන කියන එකේ නිවන් දකින්න බෑ. විඥාන කියන්නේ කාට ගැනිච්ච හිත. ඒ කාට සුද්ධ වෙච්ච දාට නිවන. යම් මට්ටමකට සුද්ධ වුණාද ඒ මට්ටමකට නිවන. සහවලි සුද්ධ වුණාද ප්‍රභාකර විදම්බෙක් වෙයි ජීවිතා. ප්‍රභාකරත් ඒ නිවන. අර නිවනට බුද්ධයාගේ සංඥා තියෙන ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතයේදී මනසකාර කියන්නේ රහතන් වහන්සේගේ චිත්තයේ ඔය චෛතසික ටික තියෙනවා. නෑ ස්පර්ශ වේදනා සංඥා චේතනා නැති දෙනක. හිත පහළ වෙන්නේ නෑ. චිත්තය පහළ වෙන්නේ. විඥාන කියනකොට රාග දේශ මොහ කියන ඒවෙන් අලංගු වෙනවා. ඒවට අවශ්‍යයි. ඒකට අලංගු වුණාට පස්සේ වෙන්නේ ආදාන්තුක උපකලෙන් සහිත චෛතසික සම්බන්ධ වෙනවා දෙන්නේ. අන්නේ ඒක තමයි දුරු කරන්න ඕනේ. කවුරු දුරු කරනවා කියන්නේ ඒක. අසංහාවේ දින පංචස්කන්ධය. අපිට කියන්නේ පංච උපාදානස්කන්ධය. ඉතින් උපාදානස්කන්ධ වෙලා තියෙන්නේ උපාදානස්කන්ධය හැදෙන්නේ මොකක් නිසාද? චන්දරාගය නිසා නේද? මේ චන්දරාගය දුරු කරගත්තාම නේද පංචස්කන්ධය ඉතුරුලා උපාදානෙ නතර වෙන්නේ. චන්දරාගය දුරු කරගෙන ඉන්නවා ධර්මයේ දකින්නට ඕනේ. ධර්මයේ දැකලා ධර්මයට අනුකූලව හසුරවන්නේ. ඒ සංඛාර සත්‍ය කරේ නේද විඥාන පහළ වෙන්නේ. සංඛාර නේද විඥාන වල ආහාරය. සංඛාර කියලා කියන්නේ අවිද්‍යාව පත්‍යයෙන් හටගන්න රාග දහකට, ද්වේෂ දහකට, මෝහ දහකට අදහස් එකලාගෙන හිතවිලි ක්‍රියාවලින් නිසා නේද ගොඩ නැගෙන්නේ. අන්නේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි නිසා ගොඩ නැගින අවස්ථාව මනසයෙන් දැකලා මේකේ විඥාන පහළ වෙන්නේ විඥාන වලට ආහාරය විනා මේකට චන්දරාගයෙන් බැඳලා පොළොස්තිය දැනගෙන. අන්නේ චන්දරාගය හා කරපුවා ක්‍රියාව චන්දරාගය නෙමෙයි. ක්‍රියාව රාගයක් නෙමෙයි, ද්වේෂයක් නෙමෙයි, මෝහයක් නෙමෙයි. ක්‍රියාව විපාක ක්‍රියාවලියක් තියෙනවා. කර්මය කාය කර්ම වෙනයි. කාය සංකාර වෙනයි. සාධන වහන්සේට අවිද්‍යාවයෙන් හටගන්න සංඛාරය නතර වුණේ. කර්ම නතර වෙලා නැහැ. කාය කර්මයේ උනාදී විපාකමානකම තියෙනවා. නෑ කාය කර්මයේ අතර ගමනක් හදන්න හේතු වෙන එකක් ඒක නෙමෙයි. නෑ විඥාන කොන්නකනේ විඥාන නිරෝධ කරලා උන්වහන්සේ ඉන්නේ. චිත්ත නිරෝධ කලේ නෑ. චිත්ත කියන එක ප්‍රවාහකල වේදම් කියේ චිත්ත. අන්න ඒකයි කියන්නේ. ඉතින් චිත්ත වලට එනකන් සුද්ධ කරන්න ඕනේ. චිත්ත වලට එනකන් සුද්ධ කරපුවාම රාගක්කේ නිබ්බාන, ද්වේෂක්කේ නිබ්බාන, මෝහක්කේ නිබ්බාන. එතන නිවන. රාගය නිසා ගින්නක් තිබුණා, ද්වේෂය නිසා ගින්නක් තිබුණා, මෝහය නිසා හටගන්න ගින්නක් 10ක් තිබුණා. ඒ රාග දේශ මොහ තේ කරපු කෙනාට ඒ 10න් නිවිලා. ඒ අරිහත් ඵලයි තමයි අන්තිම උපරිම නිවි. ඊට පස්සේ ස්කන්ධ පරිණාමයේ සිද්ධ වුණාම කායික දුක්ඛේ නිවිලා යනවා ඉතින්. අවසන්. මේ මානසික දුක්ඛය ඉස්සෙල්ලා නෙමෙයි. මේ සංඥා නිරෝධ කරනවා. සංඥාව කියන්නේ චන්දරාගීවත් නෙමෙයි. සංඥාව කියන්නේ ක්ලේශයක් නෙමෙයි. ඒක විපාකයක්. සංඥා කියන එක වෙනස්. ක්ලේශ වල වෙන්නේ රාග දේශ මොහ. ක්ලේශ පරිණාමයේ බුදුරණන් වහන්සේ දේශනා කළේ. ස්කන්ධ පරිණාමයේ වෙනකම් බලන්නේ පින්නවා පාස්කල. අන්තිම අවසාන පින්නවා බෑ. අනුපරිචය නිර්වාණ ධාතුව. ඉතින් ස්කන්ධ පරිණාමයේ ජීවත් වෙලා ඉන්න උඩ කරන්න බෑ. සංඥා නිරෝධ කරනවා කියලා වැඩි කිව්වොත් එතන ඒ සංඥා බෝධයි. සංඥා ස්කන්ධෙ නෙමෙයි. ඒක සංඥා පිළිබඳ උපාදානෙ නැති කරන්න කිව්වේ. සංඥා ස්කන්ධයේ චන්දරාගයෙන් බැදලා උපාදාන ස්කන්ධය. එහෙනම් බුදුරණන් නැති කරන්න කිව්වේ මොකද්ද? ඒ වෙන්නේ චන්දරාගය. චන්දරාගය වෙනයි සංඥා වෙනයි. රූප වෙනයි රූප රාගය චන්දරාගය වෙනයි. වේදනාව වෙනයි වේදනාවේ චන්දරාගය වෙනයි. සංඥා වෙනයි සංඥාවේ චන්දරාගය වෙනයි. සංඛාර වෙනයි සංඛාරයේ චන්දරාගය වෙනයි. විඥාන වෙනයි විඥානයේ චන්දරාගය වෙනයි. චන්දරාගයයි කියලා ගියාම සුද්ධ විඥාන ආගන්තුක උපක්‍රමයේ විදිලා කියලා සබන්තර විදම් විකේ චිත්තක් කියන දෙයට වැඩේ. ප්‍රවාහන චිත්තෙන් අරිහත් මහදී ජීවත් වෙනවා. අරිහත් එරපතලා පිළිවන්නවා. මේ සංඥේ ප්‍රවාහන චිත්තේ සංඥා තියෙනවා. මේ සංඥා නිරෝධ කරන බුදුරජාණන් වහන්සේ නිවනක් පිළිවෙන්නේ නැහැ. උන්වහන්සේ රාගක්කේ නිබ්බාන, ද්වේෂක්කේ නිබ්බාන, මෝහක්කේ නිබ්බාන. රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ මේ තමයි අසංකත. මේ අසංකතේ කියලා බැහැදිලිව දේශනා කරලා තියෙනවා. අසංකතේ රැවත් වෙන්නේ. අසංකත වෙන්නේ රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ උච්චරයි. ඒක නෑ අසංකතේ කියන්නේ. මේ අසංකතෝ විවන්තපත් වෙන්න නම් රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ කරා. රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ කරන්නේ කියලා රාග දේශ මොහ මොනවාලගෙන ගොඩ නැගින්නේ. රූපාල් ළගෙන, වේදනාල් ළගෙන, සංඥාල් ළගෙන, සංකාරාල් ළගෙන, විඥානාල් ළගෙන රාග දේශ මොහ ගොඩ නැගිනවා. ඒ මොකක් නිසාද ගොඩ නැගින්නේ? ඒක ඇත්ත ඇති ආකාරයෙන් දැකෙන නිසා වඥාදියා කියන දෘෂ්ටිය නිසා. විද්‍යාව මොකද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගෙන හිතනුකූල මේක රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් අල්ලන්න බැඳෙන හැදෙන වඥාදියක් නෙවෙයි කියලා දකින්න. ඇලෙන්න ගැටෙන බුලාවේ දෙයක් නෙවෙයි මේ රූප වෙනවා, සංඥා සංකාර විඥානික දැක්කහම. අන්න ඒ දැකපු දර්ශනේ ඥානෙ ප්‍රඥා පහළ වෙනවා. රාගයේ ඡය කරනවා, දේශයේ ඡය කරනවා, මෝහයේ ඡය කරනවා. රාගයේ ඡය කළොත් මට උඩ නිවන් දැක්කා. දේශයේ මෝහයේ ඡය කළොත් මට නිවන් දැක්කා. රාග දුක් රාග දේශ මොහ ඡය කළොත් අරිහත්ත්වයට පත් වෙනවා. උන්වහන්සේ ඉන්හිහා කලේ සියල්ල කරලා ඉවරයි. මතු කරන් දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා ප්‍රතිඥාවක් වෙනවා. එහෙනම් ඊට පස්සේ උන්වහන්සේ කරන් දෙයක් නෑ. නමුත් උන්වහන්සේ බලන්නාව නැද්ද?
උනාට පේන්නේ නැද්ද, ඇහෙන්නේ නැද්ද, කතා කරන්නේ නැද්ද, රූප සංඥා, රස සංඥා ඉන්නේ නැද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? ස්වාමීන් වහන්සේ සියල්ල කරලා ඉවරයි බ්‍රහ්මචර්යාව දුන්නේ නැහැ මිදිහ කරන් යන්නේ කියලා දැනගන්න. අරිහත් ඵල ප්‍රකාශ කරන්නේ. ඒ කරනකොට සංඥා තිබුණානේ. නෑ උන්වහන්සේ සංඥා දීදී කරන් යන්නේ නැහැ කියලා සංඥා නියෝජ කරගෙන ඉවර නා. අයියා කො කරන් දෙයක් නැහැ උන්ව සංඥාවෙන් කතා කරන්නේ. මා සංඥාවෙන් මා සුබයි දිනම නිවන් දැකලා යන්නේ කියලා බුදුරජාණන් කියන්නේ. රජන් මහත්මයේ සංඥා නිරෝධ කළා කියලා කියන සංඥා නිරෝධනා කියන්නේ මේ ලෝකයේ තියෙන යථාර්ථයේ දැකලා සංඥා නිරෝධ කළේ. දැන් සංඥාවේ චන්දරාගී නිරෝධ කළේ. අන්න සංඥාවල් දැන් කොහොමද ආවා? චන්දරාගේ නිරෝධ කළ බුද්ධමයාට. ඔව්. ඒ යන්නේ නැකෙන් දැන් හරියට හබන කොලේ වකුනේ. මේක හරි. ඒක සංඥාව නෙමෙයි නැති කරන්නේ. සංඥාවේ චන්දරාගී නේ. ඉතින් ඒතර මේ තවත් කියන්නේ මේ සංඥා නිරෝධ කරන කෙනෙක් නෑ කියලා. ඒ මුලාව නැති කරන්නේ මේ කතා කරන්නේ. සංඥාවේ චන්දරාගී නැති කරන එක නිවන බව කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක දේශනාවට මතරම අනුකූලයි. මාර්ග කියන්නේ ආයේ ධාර්මික ඉතින් බායි එයාට තමයි දිත්තේව දිත්තමත්තන් සුතේව සුතමත්තන් මුත්තේව මුත්තමත්තන් ආදී වශයෙන් බුදුන් වහන්සේ දේශනා කළේ දාරු ජීරිය. දැන් ඒක මොකද කිව්වේ? මේ දැකීම කියන්නේ සත්‍යය කියලා හිතා ඉන්න මේ ගණී භාවයෙන් හිතා ඉන්නේ එක සැරේ පේන එක සැරේ ඇහෙන එක සැරේ ගලසුලුව දැනගන්න පුළුවන් ඒ විලාස අහබලන්න පුළුවන් ඒතකොට විශ්වාසය ලබන්න පුළුවන් ඒතකොට හිතන්න පුළුවන් එකෙක් ඉන්නවා. ඔන්න ඔක තමයි විචාරණ දෘෂ්ටිය. මෙන්න මේ ආත්ම දෘෂ්ටිය විද ගන්න තමයි පින්නේ. ඔය එක එක මාත්‍රේ හදගන්න මාත්‍ර නිසා පේන මායාවක් නිසා මේක. ඇති එකෙක් නෙමෙයි ඇති එක මායාව. ඔන්න ඔක වෙනවල පස්සේ මායාවක ලෝක සත්‍යය වැඩිලා ඉන්න ඇති කෙනෙක් සත්‍යයේ පුද්ගලයෙක් හැටියට. අන්න සත්පුද්ගල දෘෂ්ටිය දුරු කරගෙන ගියාම මොකද වෙන්නේ? එහෙනම් මොකක්ද මේ මායාවක වැදිලා ඉන්න ලෝකෙ මුලාවටපත් වෙන අනිත් යථාර්ථයේ මොකද කියන්නේ ප්‍රඥාව නැగిලා යනවා. අන්නේ නැగిලා ගියාම මාත්‍රේ ඉක්මවන දෙයක් නැහැ කියලා දකින්න. ඒක මේ මායාව කියලා කියන්නේ මමයි කියන හැඟීමනේ. ඈ මායාව කියලා අපි හඳුන්වන්නේ මමයි කියන එක. මම කියන එකට යාවෙන්නේ හින්දා. මායාව කියන්නේ. මේ මමත්වය හදාගත්තාම කොහොමම මොකේද මම කියන්නේ අදහස් කරන්නේ. මේ ඇහක් තියෙන, කනක් තියෙන, නාසයක් තියෙන, දිවක් තියෙන, කයක් තියෙන, හිතන්න පුළුවන්කමක් තියෙන මේක මුලියෙන් නේද මම කියලා අපි හිතා ඉන්නේ. ඔන්න ඕකනේ මායාව කියන්නේ. ඒ මුලාවට මාවත් කියලා වෙලා ඉන්නේ. නමුත් එක මාත්‍රයක මොකද කරන්න පුළුවන්? ඇහෙන් රූප දර්ශන කරන මාත්‍රයේ දර්ශන මාත්‍රයේද තව 20ක් අටක් උතන තියෙනවා. අනික කර්මශක්තිය කය පවත්වනවා විතර. හිත පවත්න්නේ කොහොමද? හිතලා වලදී දර්ශන මාත්‍රය විතරයි. තව ප්‍රමාණ අරමුණක් නෑ. දර්ශන අරමුණ විතරයි මාත්‍රය. ඒක ආවර්ජනයක් කරන වෙලාවට ආවර්ජන මාත්‍රය විතරයි. ඒක පිළිගන්නේ නැහැ මනෝද්වාරයෙන් එක සම්පරිච්ඡන මාත්‍රය විතරයි. හිත තියෙන්නේ. ඒක දීර්ණේ කරන සම්පීර්ණ මාත්‍රය විතරයි. සෙලෙක්ෂන් පවත්වන ඒක ක්‍රම මාත්‍රයක තමයි සත්‍යය විද්‍යාමාන වෙන්නේ. නමුත් එතන ඒකාකාරව ඉන්න මොකටවත් ඒකාකාරව වගේ ශ්‍රේණියක් නෑ. එතන බංගුලක් තියෙන නිසා ඉවිගෙවි යනවා. යලිය එක්කන එනවා. ඉතින් මේ ධර්ම නියමයක් තියෙනවා ක්‍රියාත්මක වෙන. චිත්ත නියමයක් තියෙනවා ක්‍රියාත්මක වෙන. එතන කොයිද මම කියන එකන් ඉඳ සත්‍යයේ පේන්නත් එනක් නැති දෙන්නේ. පණෝනේ මම කවුද? මෙන්න මේකයි දැනගන්න කිව්වේ. ඉතින් මේ ජීවුම් දෙන කරගත්තාට පස්සේ චන්දරාගයේ දුරු කළ යථාර්ථය දැනගත්තාම මම නැමැති මායාව පේනවා. අපි කතාව කරන්නේ ලෝක සම්පතේ මම කියලා කතා කරුවාට මේ එක බුලියක් වශයෙන් පේන ඝන සංඥාවේ පේන්නේ මායාව බව දැනගන්න. මේ මායාව තුල ඉඳලා යථාර්ථය ගන්න බැහැ. මේ මායාව හැටියට දැනගත්තා එහෙනම් කවුද මේ මම කියන දේ මොකද ක්‍රියාත්මක වුනේ? හේතුඵල ධර්මතාවය. හේතුඵල ධර්ම වෙනවා. මේ හේතුඵල ධර්ම මොනවද දෙහැදුනේ? මෙන්න මේ කියනවා දර්ශන මාත්‍ර, ශ්‍රවණ මාත්‍ර, ආග්‍රහණ මාත්‍ර, රස මාත්‍ර, ස්පර්ශ මාත්‍ර, ඊතර ධර්ම මාත්‍ර කියන්නේ මාත්‍ර එක මොහොතක එක මාත්‍රයක් විතරයි. දෙකක් නෑ. ඒකත් කියන්නේ එක මොහොතක් සැල මංගුලත්වයේ මිදිලා වැඩ ක්‍රියාදාමයක් අනුව. ওই නිහාරිය සත්‍යයක පවතින ඒකකයක් මාත්‍රයකවත්. ඔන්න ඔක දැනගත්ත දාන්න. එහෙනම් මේ මාත්‍රයක් නැත්නම් තියෙන එක මවාගත්ත ගොඩනගාගත්ත මානසික සත්වයක අල්ලගෙන. මම මෙහෙමයි අනිත් කෙනා මෙහෙමයි මාත්‍රයයි එකට ඉන්න ඕනේ. අපිට මේ ගේ දොරවල් කියන ඒවා තියෙනවා. ඒවත් එක එකතු වෙලා ඉන්න ඕනේ. ලෝකේ කියන ඒවා තියෙනවා. ඔය කියන දෘෂ්ටියේ ඝන සංඥාවටපත් වෙලා පැවැත්මට වැටෙනවා. ඒක රාගය නැගිනවා. ඒකට විරුද්ධ වෙන ද්වේෂය නැගිනවා. ඔය මුලාවටපත් වෙනවා. රාග දේශ ඇලි ගැටි ගමනක් හදා ගන්නවා. මෙන්න මේක අපේ කන්නේ යථාර්ථය දකින්න තියෙන්නේ. මේ සංඥා නිරෝධ කරන කතාව බුදුදහමේ නෑ. තේරුම් ගන්නේ චන්දරාගය නිරෝධ කරනවා. ඒ සංකාර නිරෝධ කරන්න පුළුවන්. එහෙනම් මේ සංඥා නිරෝධ කරනවා කියන එක නෙවෙයි ගන්න තියෙන්නේ. වේදනා සංඥා මනෝ සංකාර. එහෙනම් මනෝ සංකාර නම් මනෝ නිපදවන දෙයක්. වේදනා සංඥා දෙක. ඉතින් වේදනා සංඥා දෙක තුලින් කාගදේශ මොහ දුරු කරගාම ලෝකපරිශේෂ නිර්වාණය කරගන්න ඕනේ ඒ ටිකයි. ඉහාත සුඛ වේදෙන්න දින ඔන්න නිරෝධාවපතින සමවදින්න පුළුවන්. ඒක ඉහාත සුඛ වෙන්නේ නිවන නෙමෙයි. මෙලෝදී යකින්තරමක් නිදහස් වෙන්න පුළුවන් උත්සාහය විරි අත්හැරලා. මනස ගොඩනගන්නා උත්සාහය විරි අතරින් තමයි ලබන්න පුළුවන් ඉහළම නිදහස් වූයේ. ඒක සුඛාතර ඉහළම සුඛේ විතර. ඒක නිවන නෙමෙයි කියලා දේශනා කළා.
නිරෝධ සමාපත්තිය අතර ඉහළම සුවේ මිස ඉහාත්ම සුඛ වෙන්නේ මිස ඒක නිවන නෙමෙයි. නිවන නම් ආගත්තේ දේශස්සේ මොහක් වෙනවා. අසංකතයක් නෙමෙයි ඒක. නිරෝධය අසංකත කියලා වෙන්නේ නැහැ. නිවන කියන එකට වෙන්නේ. ආගත්තේ දේශස්සේ මොහක් මේ ධම්ම අසංකත. නිරෝධයේදී මොකද හිතෙන්නේ? හිත පොළනගෙන ක්‍රියාදාමයක් ඉවර කරලා නම කල්පනාක්ෂේ ක්‍රියාව කියන්නේ නැද්ද? ඒක තියෙනවා. නම රාගක්ෂේ කරා. කල්පනාක්ෂේ මුලන් ක්‍රියාත්මක කරලා ආයෙ හාගෙන තමයි. ද්වේෂක්ෂේ කරලා. ධර්මාවෝධි ප්‍රඥා මුල් කරගෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ නැවත වාරයක් කරන්න දෙයක් නැහැ. ප්‍රඥාවෙන් කරගත්ත වැඩේ කරා දැන් ප්‍රඥාව දිනනත් එකයි නැතත් එකයි. ප්‍රඥාවෙන් මොකද කරන්නේ කිසිත් වැඩේ කරගන්න. ප්‍රඥාව අල්ලන්න. ඒක එනවා ඉන්නවා තමයි කිව්වේ මේ බඳු වැඩෙහින යම් නෝලක් ඇද්ද ඒකත් අසාර. ඒකේ දාගන්න කියන එක 7 වෙනි ඥාන දර්ශන 77ක් ඥාන දර්ශන වල එක එක අංගයක් ගානේ 7 වෙනි ඥාන දර්ශනය තමයි මේ බඳු වැඩෙහින යම් නෝලක් ඇද්ද ඒකෙත් මට අසාරය අල්ලන්න දෙයක් අත්තන්නේ. ඒකයි කරන්නේ. මේ සංඥා නිරෝධය කියන එක නෙමෙයි ඡන්ද රාග නිරෝධය නිවන බව තේරුම් ගන්න. රූප නිරෝධයවත් වේදනා නිරෝධයවත් සංඥා නිරෝධයවත් සංඛාර නිරෝධයවත් විඥාන නිරෝධයවත් කියන මේ පංචස්කන්ධ නිරෝධයක් නෙමෙයි මේ කිව්වේ. ඒ නිවන ඡන්ද රාගයක් ඇද්ද? ඒක දැනගන්න මොකද රාගයේ දේශේ මොහේ මුල් කරගෙන නැගෙන නිසා. ඡන්ද රාගයේ තියෙනවා නම් රාග නැගෙනවා දේශ නැගෙනවා මොහ නැගෙනවා. ඔය තුනේ කොහොමද නැගෙන්නේ? නැගෙනවා නම් මොකද වෙන්නේ? ඡන්ද රාගයේ තියෙන බව ලකුණු. රාගස්සේ දේශස්සේ මොහස්සේ වුණා නම් ඡන්ද රාගය ඉවර බවට ලකුණු. ඡන්ද රාගය ඉවර නම් කලිත කරලා ඉවරයි මත කරන්න දෙයක් නැහැ නිවන් හදා. සතර ගමන කෙලවර කරන්නේ කලිත කරලා ඉවරයි. ඔව් මෙලොවදී රාග දේශ මොහ නිවී සැලකිලිෙන් ජීවත් වෙනවා. විඥාන පාන්දාස වෙනකොට ස්කන්ධ පරිණිරවාණ ඉවරයි. අතු ස්කන්ධ ගොඩනගෙන හේතුව නැහැ. දුකෙන් නිසා කියන දුකෙන් නිසා. ඔකයි බුද්ධ. ඉහාත්ම දුක විඳින්නට නම් පුළුවන්කමක් තියෙනවා. සංඥා නිරෝධ කරගන්න. හැබැයි ඒක නිවන නෙමෙයි ඒ කියන්නේ. ඉහාත්ම දුක විහෙරණ. කල්ලේක සූත්‍රයේ කියන සූත්‍රයේ විග්‍රහ කරනවා. ලෝක සත්‍ය රාගස්සේ, දේශස්සේ, මොහස්සේ කියලා හැටියට රැවටෙනවා. මෙන්න මේ කියනවා වූ මේ සමාපත්තියට ගිහිල්ලා. ওই සමාපත්තියේ කල්ලේක කියලා මේ සාධනය කියන්නේ ඔයගේ ඉහාත්ම දුක විහෙරණ කියලා. යමි කල්ලේක කරනවා නම් කරන්නේ කියන්නේ මොකද්ද? මේ සාධනයේ බහැර මේ ප්‍රඥාවෙන් බහැර වෙච්ච අන්‍යෝ ප්‍රාණඝාත කරනවා සත්ත්ව හිංසා කරනවා. යථාභූතී ලක්මම ප්‍රාණඝාතී සත්ත්ව හිංසාවෙන් තොරයි. මේක දී කරා. අන්‍යෝ හොරවල වංචා කරන්නා වූ මේ සාධනයේ මම හොරවල වංචා වෙනුනේ වේ. අන්‍යෝ කාම ධර්මයේ හැදෙන්නා වූ මේ සාධනයේ මම කාම ධර්මයේ වෙනුනේ වේ. අන්‍යෝ බොරු කියන්නෝ වන්නා වූ මම මේ සාධනයේ බොරු නොකියන්නේ වන්නේ වේ. මේ පාපයන් මේ ආකාරයෙන් දස අකුසලයේ මුල් කරලා දිගටම වෙන 40 ගන්න. කාරණා 40 ගන්න අපෙන්නවා විදිහට අයින් කරා. මෙන්න මේ දී කරා. ඒතර කෙලෙස් තමයි මේ අයින් වෙන්නේ. මෙන්න කෙලෙස් අයින් කිරීමට කියලා කල්ලේ. මේ ආර්යවිනී මාර්ගය ඔන්න ඔක. කෙලෙස් අයින් කරනවා. ඕකයි කරන්න කිව්වේ. ඒතර ඉහාට රොබේන මාර්ගයක් තියෙනවා. ප්‍රථම අධ්‍යයන, ද්විතීය අධ්‍යයන, තෘතීය අධ්‍යයන, චතුර්ථ අධ්‍යයන දියාලන වල බලන්නේ. ඒකට ආසරයි පුරු කරලා තිබ්බ ධාන පුරු කරලා තිබ්බ හේතු තිබුණා. ඒ වගේ මේ තීක්ෂණ මානසිකත්වයට ගැළපීලා තිබුණා. ඔහුට ධ්‍යාන ලැබෙනවා. ලැබුණාට පස්සේ උඩුන සමාධියලා ඉන්න පුළුවන්. යහපත් සුඛ විහෙරණ. හැම වෙලෙම ඉන්න බෑ. නිකන් බොන්නලාට තමගේ වැඩ කරනට ඒ වැඩේ කරගන්නවා. නිදහස් විවේක වේලාවක් තියෙනවා. ඒ රාගකින්, ද්වේෂකින්, මොහෙකින් නිවා ගන්නවා විදර්ශනා මාර්ගයේ. නමුත් ඒක ඔක්කොම නිවා ගත්තත් මේ කායික ඇති වෙන දාහ දුක් නිවා ගන්න බෑ. ඒක නිවා ගැනීමට මොකද කරන්නේ? එකින් එක අරමුණු කරන්නේ නැති විදහාස වෙලා යන ආව කලස් තියෙනවා. ඒක තමයි ධ්‍යාන වල කියන්නේ. ධ්‍යාන වලින් කියනවා ධ්‍යානයෙන් අරමුණු වෙන යමක් ඇද්ද ඒක විතරයි ඒකේ තියෙන්නේ. එතන එකින් එක සාන්තයි ප්‍රණීතයි. මොකද ඒ ජාති විච්ච දැවෙන මට්ටමේ ගණීපාව සලු මට්ටමේ තිබිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන අරමුණු කරන් තිබුණා. ඒවැ 10ක් සලු බවක් තියෙනවා. ඒකේ නිදහස් වීම සාන්තයි ප්‍රණීතයි. අන්න ඒකේ තියෙනවා ඉහාත්ම සුඛ විඳින මේ ධ්‍යාන මාර්ගය අනුගමනය කරා. විදර්ශනාවේ නිවන් දකින්න නම් මේ කෙලෙස් මාර්ගය දැකලා කෙලෙස් මාර්ගය විදහාරින්න. කෙලෙස් මාර්ගය විදින ක්‍රමය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ දැකලා අසාර ලෝකේ තේරුම් අරගෙන හිතන කියන කරන වැඩ පිළිවෙල මනසේ තේරුම් අරගෙන පාපයක් ක්ලේශයක් නැගෙන්න තිබෙනා මාධ්‍යයේ අරිලු හිතේ කිවිලි ක්‍රියාවල නතර කරා නම් විඥානීය ආහාර නැති වෙනවා. විඥාන නිරෝධයෙන් ආහාර නිරෝධ වෙනවා. එහෙනම් ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. සංකාරකමති ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධය. අනිත් විඥාන නිරෝධයයි හිත නිරෝධයයි දෙකක් තේරුම් ගන්න. විඥාන කියන්නේ හිත නෙමෙයි. හිත කිව්වොත් හිත දෙකක්. විඥාන වෙන්නේ රාග දේශ මොහ නිසා. අවිජ්ජායත්තේ අසේස විරාග නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ. අනේ විඥාන කියලා කියන එක අපි දකින්න ඕනේ අවිද්‍යාව පැත්තෙන් විඥාන හටගන්නවා. අවිද්‍යාව පැත්තෙන් හටගන්න සංඛාර ආහාර කියන්නේ
විඥාන හට ගන්නවා කියන්නේ හිතේ හටගන්නේ ක්ලේශය. විඥාන කියන්නේ. හිතේ විඥාන කියෝද වැරදි. හිත මනෝ මානස හදියම් පණ්ඩලා මනෝ මනයතර මනීන්ද්‍රිය විඥාන. කොච්චර හරියද විඥාන හිත මනස කියලා කියන්නේ එකක් නෙවෙයි. හිත කියන්නේ මනස කියන්නේ හිත කියන එකේ අකිසි ආකාරයෙන් මැන ගන්නා වූ ධර්මයක් අරමුණු කරගත්තාම ඒ අවස්ථාවේ ඒක මාන. මේ මනසදී ඇසුරු කරගෙන ඉන්න ක්‍රියාවදානයක් ඇද්ද ඒ තාකල් මනසක ඉන්නවා. මනස කියන්නේ ඒකයි. හිත කියලා කියන්නේ දැනෙන ස්වභාවය විතරයි. අරමුණක් ආවොත් දැනෙනවා. ඒ ලක්ෂණේ තියෙනවා. අරමුණක් වැදුනොත් දැනෙනවා. අන්න ඒකයි හිත කියන්නේ. මනස නවතනවද උත්තරන්නේ විඥානින් තමයි. මේ විඥාන නිසා තමයි බුද්ධලයාගේ විඥානය නාම රූප හැදගන්නවා. මේ විඥාන කියලා කියන්නේ බලාපොරොත්තු සහගත මනස. බලාපොරොත්තුෙන් ගොඩනගලා ඉන්නකොට ඒ බලාපොරොත්තුට අවශ්‍ය ආහාරය බලාපොරොත්තු වෙනවා. නාම රූප බලාපොරොත්තු වෙනවා. ඒකෝලයි බාහිරට යන්නේ. විහිදෙන්නේ. මේ නාම රූප හැදගන්නේ විඥානයේ කිත්තේ නෙවෙයි. කිත්තේ කියන්නේ ප්‍රබන්තර මිදම් වික්ක වේ කිත්තා. ආගන්තුක උපක්ලේශනේ කාට ගැනුණා නිසා තමයි මනෝ වුනේ. ඒ නිසා තමයි මාන සම්මුනේ. ඒක සමග බැඳුනේ. ඒ නිසා තමයි හදයක් කියලා හිතන හිතවතුන් හදාගන්නේ. හිතවත් දේ යහපත් දේ මගේදී මම වගේ කියන එක ගොඩ ගහගත්තා. ඒක සාපේත ලං කරගත්තා. අන්න සකස් කරගත්තා. අන්න හදියම් හාද වුණා. අන්න හදියම් වුණාට පස්සේ මේ සංගරිකා දෝෂෙට බහැගත්තා. දැන් ඉතින් ඇලිම් ගැටි වලට වදීද මුල පිටු. පංගා. ඒක පණකවා ගත්තා. මනෝ මනේ ඒක මනෝ මනායතන. මේ මනකත් එකට ආයතන කරගත්තා මනස. දැන් ඉන්නේ මනීන්ද්‍රිය ඒකම අග්‍ර කරගත්තා. විඥාන. මුලාභාගත වන්නා මානසිකත්වය මුලගත්තා. අනු විඥානික වේදෙන්නේ. මේ විඥාන නිරෝධ කරනවා කියලා කියන්නේ චිත්ත නිරෝධ කරනවා නෙමෙයි. චිත්තයි විඥානයි දෙක තෝරා ගන්න ඕනේ. ඉතින් ඔබ තෝරා ගන්නකොට හිත කියන්නේ මනස කියන්නේ විඥාන කියන්නේ එකක් කියලා ගත්තොත් තමයි පහක් තියෙන්නේ. ඒ කාරණා තුනක් කියන්නේ. ආකාර තුنين ක්‍රියාත්මක ආකාර තුනක්. චිත්ත මනෝ මානස කියන යමක් චිත්ත මනෝ විඥාන කියන යමක් ඇද්ද කිව්වහම මේ චිත්ත මනෝනේ මනෝ හේතුවක් උනේ. ආරම්මන මීනමාන ජානාදීති මනෝ කියලයි අටුවාවේ පෙන්නන්නේ. එතන මනෝ කියන දේ තමයි. නිකන් කියන්නේ ප්‍රබන්තර මුදා විකේ චිත්ත. ආරම්මන මීනමාන ජානාදීති මනෝ. ආරම්මනේ මේයයි මනගෙන දැනගන්න හින්දා මනෝ කියන්නේ. ඉතින් අර්ථය එහෙමත් වෙලා තියෙනවා. නිරුක්තියත් ඒ වෙනමක් තියෙනවා ලස්සන. අපි මා මෙනෙහි වෙන කියන අන්න ඒකයි කියන්නේ. ඒ ආරම්මන මේ ආකාරයි කියලා මන දැනගන්න අර්ථයේ මනෝ කියනවා ඉතින්. ඒ වෙලෙදි බැස්සොත් තමයි මනෝ වෙන්නේ. ඉතින් නිරෝධාපදිය වෙන මන දැනගන්න යන එක ඔක්කොම ඉවරයි. ඒකමයි මනෝ කරගත්තේ නේ චිත්තවල ගිහිලා ඒ චිත්තය අරමුණු කරන එකත් නතර කළා. අන්න ඒකයි කියන්නේ. හරි ගැඹුරු තේරුම් ගන්න තමයි බලන්න දෙයක් නෑ මේ මොකක්ද. ඒක හරි අමාරු වෙනවා. මොකද මේ කොච්චර කිව්වත් හරියන්නේ නැහැ මේ ගැඹුරු දහම අතිසූක්ෂමයි. ඉතින් මෙහෙම තැනකදී මේ විඥාන නිරෝධය කියලා එකක් හදන්නේ නැහැ. ඒ වගේ සංඥා නිරෝධය කියලා එකක් නිවන කියලා හදාගෙන විරුද්ධවට එනවා. ඒකයි කියන්නේ. එයා නේව සංඥා ආසංඥාවෙන් ගියාට පස්සේ සංඥා නැති වෙන්නේ නිරෝධයේදී සංඥාව නැති වෙනවා. නිරෝධය තමයි සංඥා. ඔව්. නේව සංඥා ආසංඥාව සංඥා නැති වෙනවා නෙවෙයි. සංඥාව ගොඩනගෙනවා ගෙවිල යනවා. ගෙවිල යනකොට ජීවිතේ ඉවරයි කියන හැඟීම නිසා ජීවිතාංශාව මත කරගෙන ඒ හේතුවෙන් නව සංඥාව ගොඩනගෙනවා. අසංඥා කාලයේ උපදින්නේ ඕනෙ කියන සංඥා නැති කරගත්තා. දැන් සංඥා නැති කරගන්න බුද්ධිලයා කෙලෙස් නැති කරගත්තේ නැහැ. මේ සංඥා දුරු කරගෙන ඉවරලා හිටගෙන ඉන්න මාධ්‍යයක් නැහැ. සමත භාවනාවක් තියෙනවා ඒක නෙමෙයි. සංඥාව ආදීනව දැකලා සංඥාව නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා හිතලා සංඥාව ගන්න නැතුව ඉන්නවා. සංඥා මතක කරගන්න නැති වෙනකොට සංඥා කියන එක මේ ඉතින් සාර්වජනික සාධාරණ চৈতසික නිසා. ඒක නැතුව හිත ගොඩ නැගින්න නැති වෙනවා. හිත ගොඩ නැගින්න තියෙන පුරුදු කරපුවම මේ සමාධිය. අචිත්තක සමාධිය පුරුදු කරනවා. හැබැයි කර්ම ශක්තිය අයින් කරන්නේ ඒකෙන් බෑ. එතකොට ඊට පස්සේ මේ සංඥාව නැතුණාට පස්සේ තමයි ඉන්ද්‍රිය දෝෂයන් ධර්ම නැතුණාට සම්පූර්ණ නැතුණාට පස්සේ තමයි ස්කන්ධ පරිණාමය ඇති වෙන්නේ. නෑ සංඥා නැති කරලා බෑ. සංඥා නැති කරලා ගියාට පස්සේ රූප කෙලෙස් නැති කලේ නෑ. සංඥා කියන එක වෙන එකක් රාගදේශ මොහ කියන තව එකක්. දැන් හොඳට පැහැදිලිව පේනවා දැන් සමහර අය ඉන්න සංඥා නිරෝධ කරගෙන දවසක් පවා ඉන්න පුළුවන්. ඉඳලා තියෙනවා. එකලා ස්වාමීන් වහන්සේ නම දින 5ක් හිටියා. අපි දැක්කත් හාමුදුරුවෝ කරන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ ඉඳලා තියෙන දින 5ක් සංඥා නිරෝධ කරනවා. මේක ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ 15 ඉඳන් ඉස්සෙල්ලා ඉඳ මුනි ධර්මයේ කියන භාවනා කරනවා. මුනි වදලා කියනවා කියලා ඔබට කියන්නේ. හිතන්නේ නැතුව කියන්නේ නැතුව කරන්නේ නැතුව සංඥා එකපල් ගන්න නැතුව පුරුදු කරලා ගිහිල්ලා යන්නේ ඒකෝට කියන අසංඥ භාවනාව. බුදුරජාණන් වහන්සේ ඉඳලා සංඥාතිය කරනවා. මේ අවස්ථාවේ ලැබුණොත් එහෙම අනිවාර්යෙන් එයා ඒකාන්තයෙන් මේ හිතපු ඉරියව්වක් තියෙනවා නම් ඒ ඉරියව්වේ කර්ම විපාකයෙන් හදගත්ත කර්මජ කය හදලා. කර්මජ කය ගිහිලා ඉතින් ජීවිත රූපේ පවත්වනවා මහා කල්ප 500ක්.
ඊට සුදාලේ දුන්නේ. ඒතර ඉරියව්වේ ස්වභාවය තමයි ඒකව මතුවෙන්නේ. ස්වාමීන් වහන්සේ යන්න තේරෙන්නේ යතන හතර කියන්නේ? යතන හතර කියනවා කියන්නේ යෑමේදී නෝ යතන හතර කියන්නේ ආකාසඤ්ඤායතන කියව නෑ ආය ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන ආදිත්‍යඤ්ඤායතන නේව සංඥායතන කියන හතරෙන් හිත තියෙනවා. මනස වැඩ කරනවා සංඥා වැඩ කරනවා. සාමාන්‍ය ධ්‍යාන හතරක් පමණයි මේ ස්වාමීන්. ඔව් මේ ධ්‍යාන වලින් හතරවෙනි ධ්‍යානය හා සමානයි. සංඥා දුරු කරනවා පස්යෙන් සත්‍යයක් ඕන. ඔව් පවක් නෙමෙයි. නමුත් ඔකෙන් හතර වන්නේ. මහා කල්ප වාචිකපති ආය කර්ම ශක්තිය ඉවරයි ගෙවිලා. භාවනාවෙන් ගුණනගෝ කර්ම ශක්තිය තුළින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හතර කර්මමින්ම වෙන්නේ නේද? ඒකාන්තයෙන් වෙන්නේ ඉතල මහා කල්ප 500ක් යනකම් එයාට කිසි දෙයක් හිතා ගන්න බැහැ. ඒක තමයි අද අපේ සාපෝතේ අහන්නේ නේද? නෑ අයියා ඉන්නේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. අසිතදාසල කියන එක නා වෙන්නේ ඒක නෙමෙයි. එයා ඔගේ බුදුර කෙනෙක් කියන නේව සංඥා නා සංඥාය. එයා මහා කල්ප 84000ක් ඉන්න ඕනේ අලු පෙතරලෝකේ. ඒකේ උපන්නේ. ඊට තරම බයන්නකයි ඒක. මාර්ගඵල ලැබුව කෙනෙක් ගිහිලා එහෙම පුතඥ කෙනෙක් ওই භාවනාව වල ඉතින් දේව සංඥා නා සංඥාත්නේ වල උපන්නොත් එහෙම. මහා කල්ප 84000ක් යනතාවකල් මේ කිසිම දෙයක උපදින්න විදියක් නෑ දන්නේ නැහැ. බුදුරු කී දහහ පහල වෙලා. ඒක බණපදයක් අහගන්නත් නැහැ නිවන් දකින්නත්. අන්තිමට මහා කල්ප 84000 අවසාන වෙච්ච දවසක් වෙන කවන්නේ. එදාට කෙනෙක් සිද්ධ වෙලා ආයෙත් කැටි මිනිස්සෙක් කියලා උපදිනවා. වන්නක පස්සේ බැරිලා හරි ඒකාන්ත වෙන මිත්‍යා දෘෂ්ටි නම් ඉන්නේ යෝගීන් හම්බුනේ නැත්නම් ආර්ය මාර්ගයක් හම්බුනේ නැත්නම් මේ අසත්පුරුෂ ආශ්‍රයයකට වැටෙන්න වෙලා හැම තිබුණේ. ඔව් එතනින් පව් වෙල කරගෙන අපාගත වෙන්නත් පුළුවන්. සතර ගන්නේ හරියට කියන පොඩ්ඩක්. සතර පායම නිදහස්. ඉතින් තමයි නේව සංඥා නාසඤ්ඤාත්නේ වැඩි වූ යෝගියෙක් කරනවා. මාගේ මේ ගිහි ජීවිතය ගත කරන අමුතමියන් වශයෙන් ඉන්නා වූ යම්කිසි සෝවාන් උපාදිකාවෙන්ද ඒ අයගේ වටිනාකම කලාවට මම ඒ බුද්ධිලා මේ අගය කරන්නේ නැහැ කියලා උදානාත දේශනා කරා. ඒකට අර ධ්‍යානයට වඩා වටිනවා සම්පන්න. ඒකට කියන්නේ. මොකද පංචාවිඥා අටසමාපත් ලැබු යෝගියා සෝතාපන්න බුද්ධිලෙන් කලාවට අගය කරන්නේ නැහැ. මොකද හේතුව? අර පංචාවිඥා අටසමාපත් යෝගියා සමහර වෙලාවට මේ අධ්‍යයනයත් නිවිහෙන්න පුළුවන්. ඊළ ඒ අධ්‍යයනයත් යන්න පුළුවන් අපාගත වෙන්නේ. එහෙම නැත්නම් ඒකේ වේල කොම්බඩියකින් නොපිරී කල්පිය කරන මහා කල්ප 84000 ක දෙවිලා ඉතින් ආයතන අපාගත ලෝකෙ තමයි. වැඩක් නෑනේ කරලා තියෙනවා. සත්‍යයදුවක් කියන්නේ අනාගත දුකේ උරුමකාරය කියලා කොච්චර කල් හිටියද මොකද? මතු කවදා හරි ඒකට වැටෙනවා. සෝතාපන්න බුද්ධිලා මොන හේතුව කිව්වා? සතර අපාගත කරන්න බෑ ඊටම. සතර ගමන කාලයට අපලමන් කරන්න බෑ. ඒකාන්තයෙන් ජීවන කරලා යනවා. සමත භාවනාවෙන් පිළිලා යන්න පුළුවන් මේ එහෙම කරගන්න පුළුවන්. නම මූලික ධර්මාවබෝධය ලබලා විදර්ශනාව වැඩිලා. අන්න ඒක. එතන මූල ධර්මය අල්ලලා තෝවා මුද්දලට කොයි භාවනාවක් කියත් පහු නැහැ. හැබැයි අසන්නේ කරන්නේ නැහැ. අසන්නේ භාවනාව පරි වැඩින්නේ නැහැ තෝවා මුද්දලට. ඒක ආරයට ගැලපෙන භාවනාවක් නෙමෙයි. ඒකයි කාරණා. ඉතින් ඔක හරි ගැඹුරුයි. විස්තර කරලාම තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්න කෙරුවාට කමන්නේ ප්‍රශ්න කරපු තරමට හොඳයි. මොකද ගැඹුරට ආවට කියන සැරයක් කියලා කෙනෙකුට තේරෙන්නේ නැහැ. තව කෙනෙක් ප්‍රශ්න කරන්න තමයි සාහිත්‍ය ඇවිත්ලා ඇවිදින්න ඒ ඕන දෙන මොකද වෙලා එන්නේ. ඒක තමයි ධර්ම පිළිබඳ මූලික දැනුවත් වීමක් ලබන්නේ දියුම් දැනගෙන. නිවන පිළිබඳ ඇති කරගන්න දෘෂ්ටි. නිවන නොවන දෙයක නිවන කියලා හැවටෙන දෘෂ්ටි. ඒකට වැටෙනවා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා නිවන දැකලා කියලා. ඒ ගැඹුරු විස්තර කියා දෙන යම් ඉන්නවා සාස්ත්‍රවරු වැඩි දැන් වෙන්නේ සිටින අය ආචාර්යවරු. අභිධර්මයෙන් හරි කර්ම පෙන්නලා ඉඳලා ඔලිය පෙන්නන්න ගියාම ඊළඟ කරන්නේ මොකද්ද? අර වටිනා ධර්මයේ කපා හරිනවා. ඕක නම් පස්සේ හදාගත්තයක් ඉන්න ඕනේ. මම කිව්වේ තමයි. කොහෙන්ද වහින්නේ? ඊට පස්සේ ගන්න ත්‍රිපිටකය කපා හරිනවා. තමන්ගේ වාසිය ඉක්කොත කරගන්න ත්‍රිපිටකේ කර්ම පෙන්නනට කර්ම කපා හරිනවා. මහා විනෝදයකපත් වෙන අන්තිමට. මේ මතකයක් කියලා අර මංගල යන්න යනවා අපෝ. ඒක නෙවෙයි. මේ නැරෙන්නේ නයිපද. හරි බයක් කරා. දැන් හොඳ පැහැදිලි දෙයක් තියෙනවා. යම් යම් ආයේ ප්‍රතිඵලය ලැබුවා කියන පිළිසි ඉන්නවා. ඉතින් එයාට වෙන්නනවා පළවෙනි හැරේ හරි මාත්‍රයක් සංඥා නිරෝධ කරගෙන සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. ඒ නිහා සෝවාන් නිරෝධ කරලා ඉතුරු ඵලයටපත් වෙනවා කියලා කියනවා. පොඩ්ඩක් චරිත ලක්ෂණය හොයලා බලමු. ඒගොල්ලන්ගේ රාගය එහෙම ද්වේෂය මොහෙම අඩු වෙලා තියෙනවා කියලා ඕල්ලා. ළඟින් ඇතුළු කරලා බැලුවොත් එහෙම අඩු වෙච්ච රාගය මාත්‍රයක්වත් පේන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ. ද්වේෂයක් අඩු වෙලත් නැහැ ගැටෙනවා පොඩ්ඩක් කරනවා ඔස්සාගේ නැස යනවා.
වදනයක් වරදින්න බෑ. දැවෙනවා ගැහිලා. ඉතින් ඔතන මුලාව තියෙනවා. සෝවාන් ඵලයේ පස්කෝටයන් බලන් හතලා පහකට රාගයක්, ද්වේෂයක්, මෝහයක් සහ මුලින්ම ඉවරයි. එහෙනම් මතුවෙන්නේ ඊටම සුළු දෙයක් විතරයි. සෝවාන් ඵලයේ පස්කුණු කෙනාට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනයි. සතර පාගතෙන් රාගයයි, සතර පාගතෙන් ද්වේෂයයි, සතර පාගතෙන් මෝහයයි කියන්නේ. මෙන්න මේ තුනයි කියන්නේ මේ හය නැති වෙනවා. නැවතවත් වෙන්නේ. එහෙනම් ඔය කියන්නේ මොහොත සංඥා නිරෝධයක් වෙච්ච කෙනා සමාගෙන ඉඳලා බලන්න. බුදුරජාණන් වහන්සේ කියන අහන බබුනේ. ස්වාමීනි සම්දිත්තිකයි කියන. කොහොමද මම තේරුම් ගන්නේ? බවන ඔබට පෙර රාගයක් තිබුණා. ඔබට තේරෙන්නේ නැහැ. සාමීක තේරෙන්නේ. යම් හේතුවක් නිසා යම් දවසකදී රාගය දුරු වෙනවා කියන්නේ ඔබට වැටහෙන්නේ නැහැ. සාමීක පහළඳ වෙනවා. එයාට මේ එකක් වුණා තේරෙනවා. බවන ඔබට යම් කාර්යයක ද්වේෂයක් තියෙනවා. මට ද්වේෂය පහළ වුණා කියලා වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ. යම් අවබෝධයක් නිසා ද්වේෂය ඡේ වෙලා ගියා. ඔබට වැටහෙන්නේ නැද්ද? යම් හරි ඉස්සර වගේ ද්වේෂය පහළ වෙන්නේ නැහැ කියලා. අයින් වැටෙනවා. ඔබට යම් කිසි මුලාවකින් තේරුම් ගන්න බැරි කමක් තියුණ ඇත්ත පේන්නේ නැහැ වැහිලා. මට මේක තේරුම් ගන්න බෑ කියන තැනක හිටියා. දැන් ඔබට තේරෙන්න පටන් ගත්තම තේරෙන්නේ නැද්ද? යමකට ඉස්සර නම් තේරෙන්නේ නැහැ. දැන් අමාරු තේරෙනවා කියලා. තේරෙන්නේ නැහැ. මොහොතක් තේරුම් ගන්න වැටෙන්නේ. මේ නිවන සම්දිත්තිකයි කියන ලෝකය. මේ ආර්ය සම්දිත්තිකයි කියේ ඔන්න ඒ කියන්නේ. දැන් මම සෝවාන් කියලා කියනකොට අවංකව කල්පනා කරලා බලන්න. ඔය පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා බලන්න මොකක් නිදි නැතුව ගිහින් ඉඳන් අහන්න පස්සේ. මට තිබිච්ච රාගයේ වෙනසක් වෙලා තියෙනවා. මට තිබිච්ච ද්වේෂේ කවුරු හරි බයිනකොට මොන හරි අනුපලයක් එහෙම ගෙනද තිබෙන ගතියක් තියෙන වෙනස් වෙලාද? ඔන්න කල්පනා කරලා බලන්න. අනේ වෙනස් වෙලා නම් තේරෙයි සම්දිත්තිකයි. එහෙනම් ඒවා දකින්න සම්දිත්තික තියෙන්නේ. සමාදම වැටෙනවා තමයි මේ පැත්තට. අන්න ඒක කියන්නේ තමයි නිවුනද? මොකද නිවුනේ තමයි. රාගගිනි නිවිලාද, දේශගිනි නිවිලාද, මොහොගිනි නිවිලාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝවාන් දුර්ගලයා නිමිත්තක ඉන්න කොච්චරද කියනවා. කෙලෙස් නිසා ගිනි ගන්න. ඒ කෙලෙස්ේ නිවිච්ච හැරිය කොච්චරද කියනවා. පොළවෙන් නියපිටට වැලි ටිකක් අරගෙන පෙන්නනවා. පස් පොඩ්ඩක් අරගෙන. මහණෙනි සෝවාන් දුර්ගලයා ගෙවු කෙලෙස් මේ මහ පොළොවේ වාසය. ඕන ඉදිරියට තියෙන මෙන්න මේ නියපිට තියෙන පොඩ්ඩව. දැන් වෙනස වෙන්නේ. සෝවාන් අහන වෙන්නේ. මොහොතේ වතුර ටිකක් අරගෙන පෙන්නලා කියන උපමාවක් වෙනවා. මොහොතේ මෙහෙම ඇඟිලි දෙකක් දාලා උත්තරපුවාම මාන්නේ ඔයගලන්ට මේ ඇඟිලි දෙකේ තියෙන වතුර පේනවා. සෝවාන් බුද්ධියා අත්හැරම කෙලෙස් මේ මහා මොහොතේ තියෙන වතුර වගේ. ඔය ඉදිරියට තියෙන මෙන්න වෙච්චා. ගිජ්ජ මහා පර්වතයක් ළඟ කුංචි ගල් කඩ හතක් දීලා කියනවා. මාන්නේ පර්වතය බලලා පේනවා. සාමි පේනවා. මේ ගල් කඩ හත පේනවා. පේනවා. සෝවාන් බුද්ධියා ඉදිරියට තියෙන මෙන්න මේ ගල් කඩ හත තමයි කෙලෙස් ටික. ගෙවිලා තියෙන හැටි මෙන්න මේ මහා පර්වතය ඉදිරියට. ඉතින් වෙනද වෙන්නේ. ඒ පාන් ඉඳ ගිහිලා හැදෙන පස්සේ වෙනසක් වුණා කියන්නේ දෙවි වෙනසක් වුණා. වෙලා තියෙනවා. කියන නායකයාට දුවම කොහොමද ඒ? අත්දැකීම් තිබුණා කියන නායකයාගේ බලපුවාම නායකයා අහලා කිව්තු වෙන්නේ. බලන්න. නායකයන් සම්මත රාතන් වහන්සේ කතා කරනවා ඉඳලා තියෙන කම් කරන්න බෑ. එහෙම නෑද බෑ. එහෙම බෑ. ඔව්. ත්‍රිවිධ මහ රාතන් වහන්සේ කතා කරේ. ඒක කියන්නේ. ඉතින් ඒක කෙලෙසියන්ගේ ස්වභාවයක් තියෙනවා. ඒ ක්ලේශයන්ගේ ස්වභාවය තුළ ඒ බුදුලා කතා කරන ස්වභාවය තියෙන කතා කරන ස්වභාවය නම් දැන් උන්වහන්සේ අසලේ කියන කතා කරලා ගහන්නේ කියන්නේ. ඒ ඡන්දයෙන් එන එකක් අන්න ඒකයි. කතාවේ ස්වභාවයක් තියෙනවා. සමහර අය කතාව හැදපරුසයි. සසර උරුමෙන් ආපු වාසනා ක්ලේශය නිසා එහෙම වෙන්න පුළුවන්. සමහර අය මුකරි. සතර පුරුද්ද නිසා මුකරි වෙන්නත් පුළුවන්. මුකරි වෙන්න කලින් එහෙම ගමනේ කරන්න බෑ. අය කියන කතාව අර්ථවත් නැද්ද? මුකරි පුද්ගලයා කියන එකයි කතාව වල වැලක් යනවා. ගන්න හරියක් එකක්වත්. ඊදරම හපතක් හැට එකක්වත් වත ගන්න දෙකියවා. අන්න ඒවයි කතාවක් තියෙනවා මුකරි පුද්ගලයා. මොකද දෙන්නේ එකතු වුණාට පස්සේ තොර සෝච්චි එකතු උදයන් හැය වෙනකන් කතා කරලා මොනවද කියලා හරවදියක් කිව්ව විතර කියලා කිව්වොත් එකක්වත් නෑ. බැලුවට අර තමයි කතා කරලා තියෙන්නේ. අන්න මුකරි පුද්ගලයාගේ නිෂේධයක. දක්ෂ කතිකේ හැරියලා ඉන්නවා. ධර්ම අවබෝධයේ කතිකේ ඉක්ුණාම කතා කරන වචනයක් වාසා හරයක් කියනවා. හරයක් නැති වචන එතන එකක්වත්. මේ වෙනස ඒකයි. ඒක දැනගන්න ඕනේ. ඉතින් අනික බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ
කෝටි ගාණක් කිලෝ රහතන් වහන්සේලාගේ එක්කලා නේද ඔය ඉන්නේ. කොහොම කතා කරන්නේ? ඉතින් අපිට කියලා බුණා සියල්ලන්ට මේ වාසනා කෙලෙස් නිසා මේ ගායිනවා කෑ ගහනවා කියලා. නෑ ඒක කලාතුරකින් කෙනෙකුට සිද්ධ වෙන්නේ. අපි දුර්ලභද? ඉතින් සියල්ලෝ එහෙම දැනගන්න. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ කෝටි ගාණක් රහතන් වහන්සේලා හිටියා. කොහොම කතා කරුවේ එක්කලා හිටියේ වාසනා කෙලෙස් ඉතුරු වෙලා. කාලිකාගෙන හදාගත්තා. එහෙම කතා කරුවා. ඉතින් ඒ නිසා මේ සාහිත්‍ය ඔක්කොගෙම වාසනා කෙලෙස් කියලා දාන්නද? ඒකයි කාරණා.